ඒතරහිකෝ තං භික්කවේ සංමා වදමානෝ වදෙය්‍ය. මහණෙනි මෙකල්හි ඒ කාරණාව යමෙක් මනාව කියනවා නම් අප්පකං ජීවිතං මනුස්සානං අල්පයයි මිනිසුන්ගේ ජීවිතේ. මිනිසුන්ගේ ජීවිතේ ඊටාම අල්පයයි. මේ කාලේ යමෙක් මනාව කියනවා නම් හැබැවින්ම මිනිසුන්ගේ ජීවිතය අල්පයයි. මෙතන සඳහන් කරන්නේ මේ අරක ශාස්ත්‍රුන් වහන්සේගේ උපදේශයේ පින්නතුනි අදටත් හරියටම ගැලපෙන නිසා. එදා දේශනා කරපු උපදේශයේ අදටත් හරියටම ගැලපෙනවා. මොකද මේ කාලේ වැඩිම වුණොත් මිනිස්සුන්ගේ ආයුෂ තියෙන්නේ අවුරුදු 120ක් හැටියට තමයි පරමාවශ්‍ය පෙන්වන්නේ. ඒ කියන්නේ මේ කාලේ මිනිස්සුන්ගේ පරමාවශ්‍ය. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් හැටියට ගණනය කරනවා. නමුත් කවුරුවත් 120ක් මේ කාලේ ජීවත් වෙන්නේ නැහැ එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පෙන්නනවා වර්ෂ 100ක් ජීවත් වුණොත් කෙනෙක් ඍතු වලින් නම් 300යි කියලා. අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඍතුන් හැටියට තියෙන්නේ ඍතුන් 300යි. ඒ කොහොමද? හේමන්ත ඍතු 100ක් තියෙනවා. ගිම්හාන ඍතු 100ක් තියෙනවා. වස්සාන ඍතු 100ක් තියෙනවා. අවුරුද්දකට ඍතු 3යි. එහෙනම් අවුරුදු 100කට ඍතු 300ක් හැටියට දේශනා කරනවා. එතකොට අවුරුදු 100ක් වෙනකොට මාස කීයක්ද කියලා සඳහන් කරනවා. මාස 1200යි. අවුරුදු 100ක් ජීවත් වෙන පුජ්‍යලයේ මාස වලින් නම් මාස 1200ක් ජීවත් වෙනවා. ඍතුන් හැටියට කල්පනා කළොත් ඍතුන් 300ක් ජීවත් වෙනවා. ඒකෙන් හේමන්ත ඍතු 100යි, ගිම්හාන ඍතු 100යි, වස්සාන ඍතු 100යි. මාස වලින් කල්පනා කෙරුවොත් මාස 400ක් ගිම්හානයට තියෙනවා. මාස 400ක් හේමන්තයට තියෙනවා. මාස 400ක් වස්සානයට තියෙනවා. අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් සඳහන් කරනවා හේමන්ත ගිම්හාන මාස 400යි, හේමන්ත මාස 400යි, වස්සාන මාස 400යි පුද්ගලික ජීවත්. පුරහා අවපක්ෂයේ හැටියට අර්ධ මාස නම් 2400යි. පුරපක්ෂයේ සහ අවපක්ෂයේ හැටියට මාසය දෙකට බෙදෙනවා. එතකොට ඒ වාගේ පුරහා පසු වශයෙන් අර්ධ මාස නම් 2400යි. බුදුරජාණන් වහන්සේ මෙහෙම ගණන් දක්වද්දී සඳහන් කරනවා රාත්‍රීන් නම් 36000යි. අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයෙකුට රාත්‍රී කාලය ලැබෙනවා 36000. තව විදිහකට කිව්වොත් ජීවත් වෙන්නේ අවුරුදු 100යි නම් මාස 1200යි නම් දවස් 36000යි කියලා තමයි කියන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා අවුරුදු 100ක් ගැන තමයි මේ කතා කරන්නේ. නමුත් අද සාමාන්‍යයෙන් තියෙන අවුරුදු 65ක් 70ක් වාගේ ඊටාම සුළු ආයුෂයක් තමයි අපිට තියෙන්නේ. යම් වෙලාවක අපි කැලෙන්ඩර් එක කොළ දවසට එක ගාණේ අයින් කරනවා. සමහර කැලෙන්ඩර් වල තියෙනවා හැම දිනෙටම කොළයක් කඩලා අයින් කරන්න. එතකොට දවසකට
එකක් අයින් කරනවා. අපි ඇත්තටම 100ක් ජීවත් වෙනවා නම් රාත්‍රියක් ගත වුණාම ඒක කොලයක් අයින් කළා වගේ. රාත්‍රියෙන් 36000යි මට ජීවත් වෙන්න තියෙන්නේ. නමුත් දැන් තියෙන්නේ 35999. තව රැයක් ගෙවෙනකොට 35998යි. තවත් රැයක් ගෙවෙනකොට 35997යි. අර කැලෙන්ඩරේ කොළ ගලව ගලව අයින් කරනවා වගේ මට ජීවත් වෙන්න තියෙන අවශ්‍යය දවසින් දවස අඩු වෙනවා. මේ කතා කරන්නේ 100ක් ගැන. අපි 100ක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? එහෙමනම් පින්නතුනි ආහාර වේල් ගණනත් බුදුරජාණන් වහන්සේ ගණන් වලින්ම දේශනා කරලා තියෙනවා. ආහාර වේල් ගණන භාග්‍යතුන් වහන්සේ ගණන් වලින් දේශනා කරනකොට අවුරුදු 100ක් ජීවත් වෙනකොට ඇත්තටම අපි හැමදාම කෑම කෑවද? අම්මගෙන් කිරි බීපු කාලේ පිළිතුරු අපි ඒ කාලෙත් පැත්තක තියලා බලහම මව්පියෝ එක්ක තරහ වෙලා කෑම නොකා හිටපු වේල් කීයක් තියෙනවද? දරුවොත් එක්ක තරහ වෙලා කෑම නොකා හිටපු වේල්, ස්වාමියාත් එක්ක බිරිඳත් එක්ක තරහ වෙලා කෑම නොකා හිටපු වේල්. ආන් එතකොට කෑම කණ්ඩ තිබ්බ වේල් ගානක් නිකම්ම අඩු වෙලා. ඊළඟට අපි වැඩ කරනකොට එක දිගටම වැඩ කරගෙන යනවා දවල්ට කන්නේ. එහෙම නැත්නම් පාන්දරම නැගිටලා නිමාඩු දවසේනි කියලා වැඩ පටන් ගන්නවා උදේට කෑම ගැන සැලකිල්ලක් නැහැ. එක දිගටම වැඩ කරලා යනවා. ඉතින් එතකොටත් මේ ගණන් හදලා තියෙන වේල් ගාන අඩු වෙනවා. තවත් ඔය විනෝද ගමන් ගිහිල්ලා ඒ වාගේ නොඑක් තැන්වල ගිහිල්ලත් වේල් ගාන අඩු වෙනවා. උපෝසත සිල් සමාදන් වෙලා වේලක් අත්හැරලා දාලා මේ අපි වේල් ගාන අඩු වෙලා තියෙනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා අවුරුදු 100කට දින 36000ක් හැටියට බැලුවොත් කෑම වේල් තියෙනවා 10,80,000 කෑම වේල් ගන්න. මේක හරියටම ගණන් හදලා කිව්වහම උතන සඳහන් කරනවා අපි ගන්න ආහාර වේල් ගණන අර විදිහට කල්පනා කරලා බලහම හුඟා අඩු වෙනවා කියලා. අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් දවසකට 3 වේල ගානේ මෙච්චර වේල් ගානයි. නමුත් වැඩපොළ තියෙන නිසාත් අමනාපකම් නිසාත් මුරණ්ඩුකම් නිසාත් ආහාර වේල් අත්හැරපු වේලවල් ඕන තරම් තියෙනවා. එතකොට මුළු ජීවිතේටම තිබිලා තියෙන්නේ මෙච්චර වේල් ප්‍රමාණයයි ඒකෙනුත් අනුභව කරලා තියෙන්නේ මෙච්චර ප්‍රමාණයයි. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ආහාර වේල් ගණන් හදලා අපිට කියනවා රාත්‍රීන් මෙච්චරක් ජීවත් වෙනවා. මාසෙ දෙකට බෙදලා ඒ කොච්චරද කියන කාරණාවත් පැහැදිලි කරනවා. ඍතු ගණනත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ සේරම කාරණා මෙහෙම පැහැදිලි කරලා විස්තර කරලා අපිට දේශනා කරලා තියෙනවා මේ ඊළඟ එන ආහාර වේල අපි ගනීද නැද්ද දන්නේ නැහැ. ඒකත් නවත්තලා දායිද දන්නේ නැහැ. එහෙම වුණොත් ගණන් හදලා පෙන්නලා තිබිච්ච ප්‍රමාණය අපි අනුභව කරලා නැහැ. එහෙනම් ඒක කොහොමවත් දක්වන්න පුළුවන් කමක් නැහැ. අහවල් පුද්ගලයා මෙච්චරයි ආහාර ගන්න කියලා. මොකද ඔහු අත්හරින්න තියෙන ආහාර වේල් ගන්න ඔහු විතරයි දන්නේ මේ අද කනවද නැද්ද කියන කාරණාව. ඊළඟට පිළිතුරේ බලමු බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයත් එක්ක කොහොමද මේ කාරණාව ගලපලා දෙන්නේ කියලා. එතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි මා විසින්
වර්ෂ 100ක් ඉන්න මිනිස්සෙකුගේ ආයුෂය ගණන් හැදුවා. මහණෙනි මම විසින් වර්ෂ 100ක් ජීවත් වෙන මිනිහෙකුගේ ආයුෂය ගණන් හැදුවා. එතන සඳහන් කළා ආයු ප්‍රමාණය, ඍතු ප්‍රමාණය, මාස ප්‍රමාණය, අර්ධ මාස ප්‍රමාණය, සංවත්සර ප්‍රමාණය, රාත්‍රීන් ප්‍රමාණය, භෝජනය කරන වේල් ප්‍රමාණය, ඒ ප්‍රමාණයට වෙන අනතුරු ප්‍රමාණයත් ගණන් හැදුවා. ඒ වේල් ගානට වෙන අනතුරු ප්‍රමාණයත් ගණන් හැදුවා. එක එක්කෙනා මේ හේතු නිසා කෑම නොගෙන ඉන්න පුළුවන්. මහණෙනි ශ්‍රාවකයන්ට හිතසුව පිණිස යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් කළ යුතු යමක් තියෙනවා නම් අනුකම්පාවෙන් මං ඒ සියල්ලම කරලා තියෙනවා. එය මම නුඹලා වෙනුවෙන් මනාව කරලා තියෙනවා නම් මම ඒ දේ මනාව කරලා තියෙනවා. යමෙක් වෙනුවෙන් මනාව කරන්න උවමනා කාරණා ටික මම මහණෙනි මනාවම කරලා තියෙනවා. මෙන්න මහණෙනි රුක්ෂ මූල තියෙනවා. මෙන්න මහණෙනි ශුන්‍යාගාර තියෙනවා. ධ්‍යාන වඩව් මහණෙනි, පමා නොවව් මහණෙනි, පසුතැවිලි වෙන්න එපා. මෙය තොපට අපගේ අනුශාසනාවයි කියලා දේශනා කරනවා. එතකොට අපි මේ සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනන්ත අනුකම්පාවෙන් අපේ ජීවිතයේ පිළිබඳව අපිට කරුණු කියලා තියෙන හැටි. අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ 100ට ගණනය කරලා කරුණු දේශනා කරලා තියෙනවා. ඒ 100ට ගණනය කරලා කරුණු දේශනා කරලා තමයි සඳහන් කළේ මෙන්න මහණෙනි රුක්ෂ මූල තියෙනවා, ශූන්‍යාගාර තියෙනවා, ධ්‍යාන වඩව්, පමා නොවව්, පසුතැවිලි නොවව්. මෙය තොපට අපගේ අනුශාසනාවයි. ඒ දේශනා කළේ අවුරුදු 100ක කට්ටියට. 100ක් ඉන්නවා නම් එහෙමනම් අපි තව කොයිතරම් යහුසුළු විය යුතුද කියන කාරණාව පින්නතනේ අපිම තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් 130ක් විතර අඩුවෙන් තමයි දල වශයෙන් අපි ජීවත් වෙන්නේ. ඇතම් කෙනෙක් 72ක් 75ක් කලාතුරකින් 80ක් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික අදට පෙන්වුවේ එදා අරක නම් ශාස්ත්‍රවරයා සඳහන් කරපු කාරණා ටිකත් එක්ක. එහෙනම් අපි මුලින්ම සිහිපත් කළා අරක ශාස්ත්‍රවරයාත් ලෞතර බුදුරජාණන් වහන්සේත් දෙදෙනෙක් නොව මේ එක් අයෙක්මය ලෞතර බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරාගෙන යන කාලේ තමයි අරක නමින් ශාස්ත්‍රවරයෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. එදා ඒ ශාස්ත්‍රුන් වහන්සේ දක්වපු කරුණු මෙදාටත් හොඳටම ගැලපෙනවා. මහ බෝසතාණන් වහන්සේ අතීතයේ දේශනා කළා නම් යම ඒක අදත් සත්‍ය වෙන විදිහටම අදටත් ගැලපෙන විදිහටම දේශනා කරලා තියෙන බව එකෙන් තහවුරු වෙනවා. මරණානුස්සතිය භාවනාව දක්වන තවත් සූත්‍ර දෙකක් සඳහන් කරනවා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ චක්ක නිපාතයේ අංගුත්තර නිකායේම අට්ඨක නිපාතයේ සහ චක්ක නිපාතයේ සඳහන් කරලා තියෙනවා. අංගුත්තර චක්ක නිපාතයේ 40 වෙනි පිටුවේ තියෙන සූත්‍රයේ නාදික කියන ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ සඳහන් කරනවා පින්නතුනි මේ කාලේ බුදුරජාණන් වහන්සේ ගඩොල් වලින් කරන ලද ආවාසයක වැඩ හිටියා කියලා. මේ නාදික කියන ප්‍රදේශයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන කාලේ වැඩ ඉඳලා තියෙන ගඩොල් වලින් කරපු ආවාසයක කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ගිජ්ජකාවසති ගඩොල් වලින් කරන ලද ආවාසයක තමයි ඉඳලා තියෙන්නේ. එහි ඉඳලා භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි
මරණය පිළිබඳව සිහිය වඩව්. මරණය පිළිබඳව සිහිය වඩන ලද්දේ බහුලව වඩන ලද්දේ එය මහත්ඵල මහානිසංස වේ. මරණය පිළිබඳව නිරන්තරයෙන් සිහිය වඩන්න. බහුලව වඩන්න. ආන් ඒක අතිශයින්ම මහත්ඵලයි මහානිසංසයි. නිවනට ඇතුළත් වෙනවා කියලා සඳහන් කරනවා. මේ භාවනා ක්‍රමය නිවනින්ම කෙරවල වෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මරණ සතිය කියන භාවනාව නිවන දක්වාම යන්න පුළුවන් උතුම් භාවනා ක්‍රමයක්. නිවනින්මයි මේ භාවනා ක්‍රමයේ කෙරවල වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? මරණ සතිය වඩන්න කියලා අපිට කියලා ඒක නිවන සඳහාම හේතු වෙනවා කියලා සඳහන් කරලා ප්‍රශ්නයක් අහනවා මහණෙනි උඹලා මරණ සතිය වඩනවද? එතකොට මේ හාමුදුරුවන්ගෙන් විතරද අහන්නේ? අපි සියලු දෙනාගෙන්. එයි මේ මහණෙනි කියලා භික්ෂූන් වහන්සේලාගෙන් විතරක් ඇහුවේ. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන තැන ඉස්සරහම වාඩි වෙලා ඉන්නේ භික්ෂූන් වහන්සේලා නිසා ළඟ ඉන්න අයට තමයි ආමන්ත්‍රණය කරන්නේ. එතන ගිහි අය නොහිටියා නෙමෙයි. අපි සියලු දෙනාටම ගැළපෙන්නයි මේ සූත්‍ර මේ දේශනා කරන්නේ. මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? ආන් එහෙම ඇහුවාම එක භික්ෂූන් වහන්සේ නමක් පිළිතුරු දෙනවා මම මරණ සතිය වඩනවා භාග්‍යතුන් වහන්සේ. නැවත බුදුරජාණන් වහන්සේ අහනවා කෙසේද භික්ෂුව නුඹ මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මට හිතෙනවා මේ එක රැයකුයි දවාලකුයි ජීවත් වෙමින් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරන්න පුළුවන් වුණොත් මට මම බොහෝ දෙයක් කරගත්තා වෙනවා කියලා. දැන් අර භික්ෂුන් වහන්සේ තමයි මේ උත්තරේ දෙන්නේ කොහොමද මරණ සතිය වඩන්නේ කියලා අහපුවාම උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මට එක රැයකුයි එක දවාලකුයි ජීවත් වෙමින් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරමින් කටයුතු කරන්න ලැබුණොත් මම හිතනවා මම මට ලොකු දෙයක් කරගත්තා කියලා. ස්වාමීනි එහෙම හිතලා මම මරණ සතිය වඩනවා. ඉන් පසුව තවත් භික්ෂූන් වහන්සේ නමක් දක්වනවා භාග්‍යතුන් වහන්සේ මමත් මරණ සතිය වඩනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹ කොහොමද මරණ සතිය වඩන්නේ කියලා අහපුවාම මම මේ දවල් කාලයක් ජීවත්ව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරමින් ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. උන්වහන්සේ රාත්‍රී කාලයක් ගැන කතා කරන්නේ ස්වාමීනි මට එක දවල් කාලයක් ජීවත් වෙමින් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරමින් කල යුතු දෙයක් කරන්න අවස්ථාව ලැබුණොත් මම ඒ දිනේ මනාව ගත කරනවා. ඒ අවස්ථාව ලැබෙනවා නම් මට ඇති මම ඒක මනාව ගෙවුවා කියලා හිතනවා. තුන්වෙනි භික්ෂූන් වහන්සේ උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි එක පිණ්ඩපාතයක් වළඳන කාලයක් තුල මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න ලැබුණොත් මම බොහෝ දේ කරගත්තා වෙනවා. හතරවෙනි භික්ෂූන් වහන්සේගෙන් අහනවා ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මම බත් පිඩු 4ක් හෝ 5ක් හපලා ගිලින තුරු ජීවත් වුණොත් මට ඒ ඇති. බත් පිඩු 4ක් 5ක් හපලා ගිලින්න තරම් කාලයක් මම ජීවත් වෙනවා නම් මට හොඳටම ඇති. ඒ කාලයේ ඇතුළත මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව
කරන්න ලැබුණොත් මම බොහෝ දේ කරගත්ත වෙනවා. පස්වෙනි භික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපත් වෙලා කියනවා මමත් ස්වාමීනි මරණ සතිය වඩනවා. කෙසේද මහණ නුඹ ඒ වඩන්නේ? ස්වාමීනි මට එක බත් පිඩුවක් හපලා ගිලින තරම් කාලයක් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව ජීවත් වෙන්න ලැබුණොත් හොඳයි කියලා හිතනවා. ඒ කාලය තුල බොහෝ දේ කරගන්න තිබුණා කියලා මම හිතනවා. හයවෙනි නමක් ඉදිරිපත් වෙලා කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණ නුඹ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා අහෝ මම ඒ තාක් කල් ජීවත් වුණොත් ඇති. කොයිතාක් කාලයක් ජීවත් වුණොත් ඇති කියලාද? ඉහළට ගන්න හුස්ම පහළට හෙළන තුරු හෝ පහළට හෙළු හුස්ම ඉහළට ගන්න තුරු ජීවත් වෙන්න ලැබුණොත් මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව බොහෝසේ කළා වෙනවා. මම භාග්‍යතුන් වහන්සේ අනුවම ජීවත් වුණා වෙනවා. ඊළඟට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳව මහත්සේ අනුශාසනා කරනවා. මේ භික්ෂුන් වහන්සේගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මහත්සේ අනුශාසනා කරලා දක්වනවා යම් භික්ෂුවක් හිතුවා නම් එක රාත්‍රියක් සහ දවාලක් මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරගනිමින් ජීවත් වෙන්න ලැබුණොත් හොඳයි කියලා. තව කෙනෙක් මම එක දවාලක් ජීවත් වුණොත් ඇති කියලා ඊළඟට සඳහන් කරනවා අනික් නම කීව විදිහට එක පිණ්ඩපාතයක් වළඳන තුරු ඉන්න ලැබුණොත් ඇති කියලා. එහෙම නැත්නම් හතරවෙනි තෙරුන් වහන්සේ වගේ මට බත් පිඩු 4-5ක් හපලා ගිලින තුරු කාලයක් තරම් ජීවත් වෙන්න ලැබුණොත් කියලා. යම් 4 දෙනෙක් කීවද මෙන්න මේ 4 දෙනාම ඊතා ප්‍රමාදීව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මතකද 4 දෙනා කියාපු කාරණාව? එක නමක් සඳහන් කළා එක දවාලකුයි එක රාත්‍රියකුයි ඉඳ ලැබුණොත් ඇති කියලා. අනික් නම දේශනා කළා මට එක දවාලක් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව අනුව කටයුතු කරන්න ලැබුණොත් ඇති කියලා. ඊළඟ නම දේශනා කළා මට එක පිණ්ඩපාතයක් වළඳන තුරු තරම් කාලයක් එක පිණ්ඩපාතයක් වළඳන්න ගත කරන තරම් කාලයක් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න ලැබුණොත් මම ලොකු දෙයක් කරගත්තා කියලා හිතනවා. අනිත් නම සඳහන් කරනවා මට බත් පිඩු 4-5ක් හපලා ගිලින තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මනා කළා වෙනවා. 4 දෙනෙක් මෙහෙම සඳහන් කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මහණෙනි ඒ 4 දෙනාම ඊටාම ප්‍රමාදී බවයි මම දේශනා කරන්නේ. ඒ අය වහ සංසාරයෙන් එතර යන්න උත්සාහ කරනවා කියලා මම කියන්නේ නෑ. ඒ අය බොහොම ප්‍රමාදී කියලා මම කියන්නේ. ඊටාම හිමින් මරණය සිහි කරන කෙලෙස් නැති කිරීම පිණිස ඊටාම හිමින් කටයුතු කරන 4 දෙනෙක් හැටියටයි මම මේ 4 දෙනා දකින්නේ. මරණ සතියක් තිබුණත් ඒක ඊටාම හිමින් තමයි සම්පූර්ණ කරලා තියෙන්නේ. කෙලෙස් නැතිකරන්න ඊටාම හිමින් තමයි වීරිය වඩන්නේ. මම මේ 4 දෙනා දකින්නේ ඒ විදිහටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂූන් වහන්සේලා දෙනම මට එක බත් පිටක් හොඳින් හපලා ගිලින තුරු ජීවත් වෙන්න ලැබුණොත් මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව හරියටම කළා වෙනවා. එහෙම නැත්නම් එක ආශ්වාසයක් කරලා ප්‍රාශ්වාස කරන තුරු හෝ ප්‍රාශ්වාස කරලා ආශ්වාස කරන තුරු හෝ ජීවත් වුණොත්
ඇති කියලා හිතනවා නම් අන්න ඒ භික්ෂූන් වහන්සේලා දෙනම අප්‍රමාදීව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මරණ සතිය වඩමින් මනාව ජීවත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. වේගයෙන් නිවන දෙසට ඇදෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අවවාදය මනාව අපිට ලබා දෙනවා. තස්මාතිහ භික්කවේ එවං සික්කිතබ්බං. එම නිසා භික්ෂූනි මෙසේ හික්මිය යුතුයි. අප්‍රමාදීව වාසය කළ යුතුයි. කෙලෙස් නැති කර ගැනීම පිණිස තියුණුව මරණ සතිය වැඩි යුතුයි. හික්මිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතන පෙන්නන ප්‍රමාදී බව. එක රැයක් දවාලක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියලා හිතනවා නම් එහෙම වුණොත් මම මනාව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කළා කියලා හිතනවා නම් ප්‍රමාදී කියලා දේශනා කරන්නේ. එතකොට මේ එක කල්පනා කරලා බැලුවහම අපිට මොකක්ද කියන්නේ කියන කාරණාව තමයි අපි හිතන්න ඕනේ. අපි මාස ගණන් අවුරුදු ගණන් කල් දාගන්නවා මැරෙන්නේ නැති වෙයි කියලා. සංසාරයෙන් ඈතර යන්න අපිට තව හුඟක් කල් තියෙනවා වාගේ කියලා හිතලා තමයි ජීවත් වෙන්නේ. අපි මැරෙන එකක් නෑ වගේ කියලා හිතලා තමයි සමහර කෙනෙක් ජීවත් වෙනවා පේන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශංසාවට නම් කවදාවත්ම ලක් වෙන්නේ නැහැ. අපි ඒකයි සඳහන් කළේ ආර්යයන් වහන්සේලා සතුටු වෙන හැටියට අපි කොහොමද සිල් රකින්නේ? අපි කොහොමද බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ කියන කාරණාව අපි නැවත ආපහු හිතන්න වෙනවා. එහෙනම් අද්දාන පරිච්ඡේදයක් හැටියට පැහැදිලි කරන තැන මේ කරුණ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා අපිට විශේෂයෙන් දේශනා කරනවා වහ ඉක්මන් කරන්න කියලා. වහ මරණය සිහිපත් කරන්න කියලා. වහ කුසල් රැස් කරන්න කියලා. මරණය සිහිපත් කරන්න කියලා කියන්නේ කුසලයට අප්‍රමාදී වෙනවා කියන්නේ. නිතර මැරෙනවා කියන එක හිතේ තියෙනකොට කවදද කොතනද කොයි වෙලාවෙද කියන සැකය හොඳටම දැනෙන්න පටන් ගන්නවා. එහෙම වෙච්චහම පින් කරන එක කල් දාන්න ලෑස්ති වෙන්නේ නැහැ කොහොමද? මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙන පඨම මරණ සති සූත්‍රයේ සඳහන් කරලා තියෙන කාරණාවක් තමයි අපි සාකච්ඡා කරන්න යෙදුනේ. ඊළඟට පින්නතනේ මෙතන මේ 6 දෙනාගෙන් අන්තිම දෙදෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශංසා ලබනවා. වගේම හැම දිනාටම කටයුතු වලට මනාව එළඹෙන්න අවවාද කරනවා. උන්වහන්සේලා දෙන්න මනාව භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වෙනවා වගේම හැම දිනම කටයුතු කළ යුත්තේ මේ ආකාරයයි කියන කාරණාව පැහැදිලි කරනවා. මනාව හැම කෙනෙක්ම ඒ විදිහට කටයුතු කරන්න එළඹෙනවා නම් සඳහන් කරනවා බුද්ධානුශාසනාවට කී කරුණං එය ඊ타ත්ම වටින කාරණාවක්. හැමෝම බුද්ධානුශාසනාවට කී කරු වෙනවා නම් ඒ අන්තිම දෙදෙනා වහන්සේ වගේ කටයුතු කරන්න ලෑස්ති වෙනවා නම් වුන් හැබෑවටම මේ ශාසනයෙන් බොහෝ ඵල නෙලා ගන්න උන් බවට පත් වෙනවා කියන කාරණාවයි සඳහන් කළේ. එහෙම කී කරු වීම ඊ타ත්ම වටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේට කී කරු වීම මේ සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අත්‍යවශ්‍යම කාරණාවක්. කවදාවත් බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා මේ සංසාරයෙන් එතර යන්න පුළුවන්කමක් නැහැ. නමුත් කීකරු වීමේ ලාභය කොයි තරම්ද කියන කරුණ අපිට මනාව ඉස්මතු කරලා පෙන්නනවා ජාතක පාළියේ තියෙන මහ තුණ්ඩිල කියන ජාතක කතාව. සමහර අයට දැන් අහලා
පුරුදුයි තුන්ඩිල ජාතක කතාව. මේ මහතුන්ඩිල ජාතක කතාව කවුරු නිසාද දේශනා කොට වදාළේ? බද්දවග්ගීය භික්ෂුන් වහන්සේලාට. 30ක් වූ බද්දවග්ගීය කුමාරවරු බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ කාන්තාවක් හොයාගෙන යනකොට. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා, ස්වාමීනි මේ පැත්තෙන් කාන්තාවක් ගියා දැක්කේ නැද්ද? ඒකට උත්තරයක් දෙන්නේ නැතුව, දරුවනේ කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද? එහෙම නැත්නම් කාන්තාවක් ගැන හොයන එකද වටින්නේ තමන් ගැන හොයන එකද? ස්වාමීනි තමන් ගැන හොයන එක වටිනවා. එහෙනම් කොහොම වාඩි වෙන්නේ? තමන් ගැන හොයන එක වටිනවා නම් කොහොම වාඩි වෙන්නේ? මේ කුමාරවරු එක වචනයයි එහෙමම වාඩි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ වචනයේ තිබුණේ පුදුම කීකරු බවක්. ඒ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළා. ඒ 30 දෙනාම සමහර අය සෝවාන් වුණා, සමහර අය සකදාගාමි වුණා, සමහර අය අනාගාමි වුණා. පෘථග්ජන ගෝත්‍රයේ කවුරුවත්ම නැහැ. කවුරුවත් රහත්ුනේ නැහැ. එයින් අවුරුදු ගණනාවකට පස්සේ මේ භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේ දේශනා කළා. එදා අනමතග්ග සංයුත්තේ ඉවර වෙනකොට මේ භික්ෂූන් වහන්සේලා 39ම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. අනිත් භික්ෂූන් වහන්සේලා ඇහුවා මේ හිටි ආසනයේ මතම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙන්නේ උන්වහන්සේලා කරපු පින්කම් මොනවද සංසාරේ? පළමුව පෙන්නලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච කේලාවේ. ඒ කොයි කාලෙද කීකරු වෙලා තියෙන්නේ? අපේ මහ බෝසතාණන් වහන්සේ ඌරු ආත්මික ඉපදුනා. ඊරියෙකුගේ බඩේ ඉපදුනා. එහෙම ඊරියෙකුගේ බඩේ ඉපදිලා කාලයක් යනකොට ඊරි පැටව දෙන්න අතරමං කරලා පැනලා දීවා ජීවිත බය නිසා. කාන්තාවක් ඒ පැටව දෙන්න ගෙනහිල්ලා හැදුවා. බොහොම හොඳට පෘෂ්ටිමත්ව හැදුනා. දූර්තයෝ පිරිසක් ඇවිල්ලා සුරා බොන්න මස් නැති හින්දා ඌරෙක් කිල්ලුවා. ඇය ඌරෝ දෙන්නේ නැති හින්දා ඇයටත් හොඳටම සුරා පොල මත් කරලා ඌරෙක් කිල්ලහම චූල තුණ්ඩිල දෙන්නක් කිව්වා. මහ තුණ්ඩිල සහ චූල තුණ්ඩිල තමයි ඌරු පැටව දෙන්නගේ නම. ඉතින් චූල තුණ්ඩිල දෙන්නම් කියලා චූල තුණ්ඩිලට අඬ ගහලා දූර්තයෝ ලෑස්තිය චූල තුණ්ඩිල දැන් කෑම කණ්ඩ දුවගෙන එනවා. දූර්තයෝ මදු අතේ තියාගෙන ඉන්නවා කෑම කණ්ඩ එනකොට ඌරා අල්ලන්න. ඒ වුණාට මගට එනකොට ඌරා එක දැක්කා. ආපහු හැරෙලා දීවා. ඒ ගියාට පස්සේ මහතුන්ඩිලා අහනවා ඇයි මොකද? බය වෙලා වාගේ. මෙයා කියනවා අද එහෙ පුදුම දානයක් දෙන්න යන්නේ. මටත් කණ්ඩ දීලා මගේ මසුත් කණ්ඩයි හදන්නේ. උඹ බයයි දෙයකට කියලා ඇහුවා. උඹ බයයි නම් මං කියන විදිහට වැඩ කරන්න. ඌරෝ වෙලා ඉපදිච්ච අපි මිනිස්සුන්ගේ බඩ පුරවනවා ඇර වෙන මොනවා කරන්නද? මං කියන හැටියට වැඩ කරන්න කියලා සඳහන් කළා. ඊතා පිරිසිදු වතුරක බහැලා නාගන්න. දාඩිය කුණු යනකම් හොඳට නාගන්න. දාඩිය ගඳ ඇඟේ තියාගන්න එපා. ඒ ගඳ යනකම්ම නාන්න. ඊ타ම සුවඳවත් වූ නොමියන සුවඳක් ගත දවට ගන්න. මේ කාරණාව ඇහුණා බරණස් රජුරවන්ට. රජුරෝ සත්තුන්ගේ හඬ පිළිබඳව විශේෂඥයෙක්. ආන්ගේ හින්දා රජුරෝ තමන්ගේ පිරිසත් අරගෙන මේ හඬට කන් දීගෙන මේ කැලේට ආවා. කැලේ සුද්ධ කරලා සුදු වෙලිය අතුරලා ඌරෝ දෙන්න වැලි තලාව මත තිබ්බා. දූර්තයෝ 30 දෙනාගේ කාන්තාවගේ වෙරි හිඳුණා. ඌරෝ වැලි තලාව මත තියලා රජු ඇතුළු පිරිස නිකන් වාඩි වුණා
ඌරගෙන් බණ අහන්නයි. රජ්ජුරුව කරන වැඩේ දැක්කහම දූර්තයන්ගෙත් කාන්තාවගෙත් වෙරි හිඳුණා. රජු ඇතුළු රාජපුරුෂයෝ ඇවිල්ලා වාඩි වෙනකොට දූර්තයෝ ටිකක් පිටිපස්සෙන් ඇවිල්ලා වාඩි වුණා. එදා රජුරු ඇහුවා පිරිසිදු වතුරක බහැලා නාන්න කිව්වේ මොකද්ද? පිරිසිදු වතුරක බහැලා නාන්න කිව්වේ හොඳ සීලයක් සමාදන් වෙන්න කියලා. දාඩිය කුණු ගඳ නැති වෙනකන් නාන්න කිව්වා. නැවත නැවත පව් රැස් කරන්න එපා. අලුත් පව් රැස් කරන්න එපා. පරණ පව් නැති වෙන්න ඡය වෙන්න කටයුතු කරන්න ඕනේ. කළ කුසල් පෝෂණය කරගත යුතුයි. නොකළ කුසල් කළ යුතුයි. කළ අකුසල් නැවත නොකළ යුතුයි. පරණ අකුසල් නැවත නැවත වැඩෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඕන තරම් සංසාරي කරපු පව් අපි ගාව තියෙනවා. ඒ පව්වත් ආයෙ කරන්න එපා. අලුත් පව් ආයෙ රැස් කරන්න එපා. මදුරුව මරාපු පව්, කූඹියෝ මරාපු පව්, ඔය කැරපොත්තු හූන වාගේ සත්තු මරාපු පව් අපි ගාව තියෙනවා. අපි කැරපොත්තු හූන මදුරුව මරලා තිබුණට තවම හරක් මරලා නැහැ. තාම එළුව මරලා නැහැ. තවම අලි මරලා නැහැ. තාම මිනිස්සු මරලා නැහැ. ඉස්සරහට යනකොට අලි මරන්නත් යෙදෙන්න පුළුවන්. කවදාවත් අලියෙක් මරලා නැත්නම් අය අලුතෙන් අලි මරලා පව් එකතු කරන්න එපා. මිනිස්සු මරලා නැත්නම් කවදාවත් මිනිස්සු මරන්න එපා. වෙඩි තියලා නැත්නම් මෙතෙක් ජීවිතේ කවදාවත් කාටවත් වෙඩි තියන්න එපා. කරලා තියෙන පව් තියෙනවා. අලුත් පව් එකට එකතු කරන්න එපා. පරණ පව් ඡය වෙන්න කටයුතු කරන්න ඕනේ. නොමියන සුවඳක් ගත දවට ගන්න කියලා කිව්වේ සිල් සුවඳ. උඩු සුළඟට යටි සුළඟට දිගට හරහට හමන එකම සුවඳ තමයි සිල් සුවඳ. එහෙනම් පිරිසිදු වතුරක බහැලා නාපන් කියලා කිව්වේ නිර්මල ධර්ම රත්නය හොයාගන්න කියන්නේ. නැවත නැවත පව් රැස් කරන්න එපා කියලා සඳහන් කළා. මනා වූ සීලයක පිහිටන්න කියලා දේශනා කළා. ආන් එහෙම දේශනා කරලා රජු ඇතුළු පිරිසට පන්සිල් දෙනකොට අර සුරා දූර්තයෝ 30 දෙනාම පන්සිල් ගත්තා. ආන් ඒ 30 දෙනා තමයි මෙදා බද්ද වග්ගීය කුමාරවරු. එදා ඌරට දක්වපු කීකරු බවමයි මෙදත් බුදුරජාණන් වහන්සේට දැක්ුනේ. එහෙමනම් එදා කීකරු බව නිසා පෘතජ්ජන ගෝත්‍රයෙන් මිදුණා. නමුත් තාම අරහත්ත්වයට ආවේ නැහැ. ආය වසර ගණනාවකින් අනමතග්ග සංයුත්තේ දේශනා කරාම සදහටම උන්වහන්සේලා සංසාර හිරගෙදරින් එළියටම වැඩම කළා. සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා වුණා. අර භික්ෂූන් වහන්සේලා ඇහුවා වැඩ උන්න ආසනයේ උඩම රහත් වෙන්න මොකද්ද සංසාරේ කරපු පින කියලා. ආන් එතකොට මතක් කළා වෙන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේට දක්වපු කීකරුකම. මහබෝසතාණන් වහන්සේට කීකරුයි ලෞතර බුදුරජාණන් වහන්සේට කීකරු වීමේ ප්‍රතිඵලය තමයි මෙදා සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වීම. එහෙනම් ඒ කීකරු බව මේ සංසාරේ සුවපත් කරගන්න යන ගමනට කොයි තරම්නම් වටිනවද? එහෙනම් මෙදත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ක්‍රියාත්මක කරමින් ජීවත් වෙන්න කියලා. ඒ වචන ටිකට කීකරු වෙනවා කියලා කියන්නේ ධර්ම රත්නයට කීකරු වුණා කියන එක. ධර්ම රත්නයට කීකරු වුණා කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට කීකරු වුණා කියන එක. අන්න ඒ කීකරු බව මේ සංසාරයෙන් එතර යන්න අපිට බොහෝසේ ප්‍රයෝජනවත්. ආන් ඒ නිසා මේ 6 දෙනාගෙන් අන්තිම දෙදෙනා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශංසා ලද
දෙදෙනා බවට පත් වෙනවා. ඒ වගේම හැම දිනම කටයුතු කළ යුත්තේද මේ අන්තිම දෙදෙනා කටයුතු කරන හැටියටයි කියන කාරණාවත් සඳහන් කරනවා. එහෙනම් බුද්ධානුශාසනාවට කීකරුණං ඒ ඊ타ත්ම වටිනා කාරණාවක් බව මෙතන සිහිපත් කළේ නිසා. එhmenan පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දක්වනකොට සිල් ගත්ත දවසක හරි අපි අරගන්න බත් පිටක් ගානේ සිහිය පැවැත්විනොත් ඒ මොනතරම් වටිනවද කියන කාරණාව මෙතන ඉස්මතු කරන්න වටිනවා. සිහිය පවත්වනවා. ආහාර අනුභව කරන්න කීවේ ඊ타ත්ම සිහියෙන්. ඒ සිහියෙන් අනුභව කරනකොට මනාව භාවනාව වැඩෙන්න, දියුණු වෙන්න, දියුණු කරගන්න ඒ සිහිය අපිට හරියට උපකාර වෙනවා. එදිනෙදා කරන හැම කටයුත්තක්ම සිහියෙන් කරන එක භාවනාවක් දියුණු කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හරි වටිනවා. ඉදලා අතට ගත්තාම අමදින්න මහ පොළොවට තියලා අමදින ඉදල් පාරක් ගානේ සිහිය පිහිටවන්න පුළුවන් නම් ඒක හොඳ භාවනාවක්. කොස්ස අතට ගත්තාම ගේ අතුගාලා ඉවර වෙනකම් තමන්ගේ කොස්ස පරිහරණය කරන හැටි බිම පිහින කොසු පාරක් ගානේ සිහිය පිහිටවන්න පුළුවන් නම් ඒක මේ භාවනාව දියුණු කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හරි වටිනවා. පාරේ යනකොට තියෙන පියවරක් ගානේ සිහිය පිහිටවන්න පුළුවන් නම් පාඩම් කරන කෙනෙක් කියන වචනයක් ගානේ සිහිය පිහිටවනවා නම් ඔවුන් කොයිතරම් වේගෙන් දියුණු වෙනවද? ආහාර ටික අනුභව කරන්න ගියත් පසෙක විවේකීව වාඩි වෙලා අතින් අරගෙන මුඛය තුල තියාගත්තාම හපන වාරයක් ගානේ සිහිය පවත්වන්න පුළුවන් නම් ආන් එහෙම වෙන්න නම් ආහාර මුඛය ඇතුලේ තියලා ආහාර හපන වෙලාවට අතින් අනන්නේ නැතුව ඉන්න ඕනේ. එක අතකින් අනන්න කටින් හපන්න එතකොට ඒ කාරණාව පිළිබඳව සිහිය පවත්වන්නත් කියන කාරණාව හරියටම කරන්න බෑ. ආන් ඒ නිසා අනනකොට හපන්නේ හපනකොට අනන්නේ. අනන කාරණාවත් සිහියෙන් කරනවා හපන කාරණාවත් සිහියෙන් කරනවා. මේ මෙහෙම සිහිය පවත්වන්න ගියහම භාවනාවකට හිත එකඟ කරගන්න හරි පහසුයි. මොකද පෙර පුහුණුව නිකම්ම ලැබිලා තියෙනවා. එහෙම නැති වුණොත් පින්නතුනි අපිට භාවනා කරන්න නෙමෙයි ඉඳගෙන ඉන්නවත් බැරුව යනවා. වැඩි වෙලා යන්න ඉස්සරල කකුල් වල වේදනාව දැඩිව දැනෙන්න පටන් ගන්නවා. එතකොට අරමුණ වෙනස් වෙලා හිත එහෙ යනවා. ආන් ඒ හින්දා පටන් ගන්න කලින් ඉඳ ගන්න පුරුදු වෙන්න වෙනවා. එකපාරම ගිහිල්ලා ඉඳගත්තා කියලා සම්පූර්ණ කරන්න බැරුව යනවා. එදිනෙදා නොයෙක් වැඩ කරන වෙලාවට පුළුවන් තරම් එහෙම ඉඳගෙන කරන්න බැලුවොත් කෑම කනකොටත් බිම ඉඳගෙන කෑම කන්න පුරුදු වෙනවා. මේ භාවනාව සාර්ථක කරගන්න ඉරියව්ව සම්පූර්ණ කරගන්න ඕන නිසා කෑම කනකොට බිම ඉඳගෙන ඒ ඉරියව්වෙන් කෑම කනවා. රූප වාහිනිය බලනකොට බිම ඉඳගෙන අර්ධ පර්යංකයෙන් හරි වාඩි වෙලා අරක දිහා බලාගෙන ඉන්නවා. අවධානය වෙනස් නිසා මේකේ වේදනාව දැනෙනවා අඩු වෙන්න පුළුවන්. එහෙම කලක් පුරුදු කරාම අපිට ලොකු යහපතක් තියෙනවා. සිල් ගත්ත දවස විශේෂයි. ගෙදර වාගේ කලබලයක් නැහැ. දායකයෝ ටික දානි දීලා තියෙනවා. ඒ දාණය ඊටාම සිහියෙන් ප්‍රතිවේක්ෂා කර වළඳනවා කියලා කියන්නේ ඒක දෙගොල්ලටම මහා යහපතක් සලසනවා. සිහි නැතුව එකම බත් පිටක්වත් එදාට ආහාරයට ගන්න එපා කියලා සඳහන් කරනවා. සිල් ගත්ත දවසට
සිහියෙන් තොරව එකම බත් පිටක්වත් ගන්න එපා කියනවා. කල් වේලා ඇතුව දන් දෙන දායකයෝ දන් පිළිගන්වනවා නම් සිල් රකින්න දායකයන්ට සිල් රැක ගන්න හරි පහසුයි. ඒ නිසා කල් වේලා ඇතුව අපි මේ කටයුතු කරන්නත් ඕනේ. එහෙම නැත්නම් වෙනම කර්ම ප්‍රමාණයක් දන් දෙන අයට රැස් වෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්නතුනි තමන්ගේ මරණය ඒ තරම්ම සිහිපත් වෙනවා. දැන් මෙතන අපි මේ කතා කරන්නේ මරණ සතියේනේ. එතකොට නිතරම සිහිය පවත්වනකොට නිතරම මරණය ගැන මෙනෙහි කරනකොට කාලයක් යනකොට ඒකත් පුරුදු වෙලා මරණය පිළිබඳව නිතරම සිහිපත් වෙනවා. ජීවිතේ කොහෙද මරණය වඩන කෙනාට පාපයට ඉඩක් නැහැ කියලා සඳහන් කරනවා. නිතර මරණය සිහිපත් කරන කෙනාට කොයින්ද පව් කියලා තමයි අහන්නේ. ඒ මරණය ගැන හිතාම පින් කරනවා. පව් කරන්නේ. හරියටම සම්පූර්ණ කරන කෙනා. ඊළඟට සඳහන් කරනවා මේ ආනාපාන සතිය හොඳටම වඩපු කෙනෙකුට විතරයි ආස්වාසයක් ප්‍රාස්වාසයක් හොඳටම හිත හික්මවලා ඒ මත පිහිටවලා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව මනාව ආස්වාස ප්‍රාස්වාස කරන්න පුරුදු වෙච්ච කෙනාට ආනාපාන සතියත් මනාව වැඩෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට තමයි මේ භාවනාව කරන්න කියලා කියන්නේ. එහෙම නෙමෙයි මෙහෙම වුණොත් පහසුයි මෙහෙම කළොත් ලේසි නේද කියලා කල්පනා කරන්න නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන යම් ක්‍රමයක්ද ඒ ක්‍රමය යොදා ගන්න කියලායි පැහැදිලි කරන්නේ. පින්නතුනි එහෙම කියලා මනාව හික්මීම ඇති කරවන්න අවවාද කරනවා. ඒ කියන්නේ මේ දෙදෙනා වහන්සේ උපරිම හික්මීමක් තියනවා කියන එකයි. මොන දෙදෙනා වහන්සේටද? බත් කටක් හපලා ගිලින්න තරම් කාලයක් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න ලැබෙනවා නම් මට ඇති. ආස්වාස කරපු වාතය ප්‍රාස්වාස කරන්න තරම් ප්‍රාස්වාස කරපු වාතය ආස්වාස කරන්න තරම් කාලයක් ලැබෙනවා නම් ඒක මට වටිනවා කියලා මේ භික්ෂුන් වහන්සේලා දන්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ භික්ෂුන් වහන්සේලා දෙනම අතිශයින්ම අප්‍රමාදී කියලා. සියලු දෙනාටම රහත් වෙන්න අවශ්‍යයි. වෙනදී අපි හැමෝම රහත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි හැමෝම රහත් වෙන්න කැමති. යමෙක් තමන්ගේ බලාපොරොත්තුව උපරිමයෙන්ම මුදුන්පත් කර ගැනීමක් හිතන. මේ වෙහෙසෙන්නේ වීර්ය වඩන්නේ කැමති නිසා. උත්සාහ කරනවා. හෙට රහත් වෙන්න තිබුණොත් කැමති අය බොහොමයි. සසර දුක දන්න නිසා. සංසාරي ගැන හොඳටම වැටහුනොත් හෙට නෙමෙයි පුළුවන් නම් අදම රහත් වෙන්න තමයි වීර්ය වඩන්නේ. එහෙමනම් මෙතන සඳහන් කළේ මේ හැම කෙනෙකුටම රහත් වෙන්න අවශ්‍යයි. නමුත් බුදුරජාණන් වහන්සේ සියල්ලෝම අප්‍රමාදී කියලා දේශනා කරන්නේ නැහැ කියලා. රහත් වෙන්න අවශ්‍යතාවය හැමෝටම තියෙනවා. ඒ හැමෝම අප්‍රමාදී පුද්ගලයෝය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බොහෝ දෙනා ප්‍රමාදයි. ඊට සුළු පිරිසක් තමයි අප්‍රමාදීව මේ කටයුතු වල යෙදෙන්නේ. මේ කාරණාව අහහා අපි ගැන කල්පනා කෙරුවොත් අපි හැමෝටම හැඟෙන්නේ අපි තාමත් ප්‍රමාදී කියලා. මොකද සාමාන්‍ය ලෞකික වැඩපළ ඔක්කොම ඉවර වෙලා තමයි පින්කමක් කරන්න තිබුණොත් කරන්නේ. ලෞකික වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙලා තමයි බණක් අහන්න හිතුනොත් බණක් අහන්නේ. ලෞකික කටයුතු වලට තියෙන තැනම වැඩි මූලිකත්වය එතන. සසරින් එතර වීමයි නිවන් අවබෝධ කිරීමයි කියන එක ජීවිතයේ හුඟක් පස්සට ගියපු කාරණාවක් හැටියටයි තියෙන්නේ. නමුත් ඉස්මතු කරලා ඉස්සරහටම ගෙන ආයුතු කාරණාව හුඟක් දෙනෙකුගේ ජීවිතයේ අන්තිම පැත්තේ තියෙන කාරණාවක් වෙනවා.
නමුත් එහෙම නොවිය යුතුයි කියන කාරණාව සිහිපත් කරනවා. එහෙමනම් පින්නතුනි කොහොමද මේ ගැන හිතන්න ඕනි කියන කාරණාව සඳහන් කරන්නේ? අපි කර කර ඉන්න වැඩත් එක්ක යෙදෙන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එදිනෙදා වැඩ අඩු කරගන්න වෙනවා. සංසාරයෙන් එතර වෙන්න යෙදෙන ප්‍රමාණය වැඩි කරන්න. සමහර වෙලාවට දවසකට එකම ධර්ම දේශනාවක් නම් ඇහුවේ විනාඩි 10ක් නම් බුදුන් වැන්දි සංසාරයෙන් එතර යන්න එය ප්‍රමාණවත්ද කියන එක හොඳටම හිතන්න ඕනේ. ඒක නම් කිසිම ප්‍රමාණාත්මක බවක් දකින්න ඇත්තේම නෑ. ඔය වාගේ සුළු සුළු දෙයක් කරලා නම් සතුටු වෙන්නේ මම මෙහෙමත් කළා කියලා. කරුණ දැනගත්ත දවසට සතුටක් නම් නැහැ. මත් අතින් මුකුත් කෙරිලා නැහැ කියලා තමයි එදාට හිතෙන්න පටන් ගන්නේ. ඒ නිසා අඩුම කාලයකින් පහසුම ආකාරයෙන් මේ නිවනට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වැඩි වැඩියෙන් වීර්ය වඩන්නම සිද්ධ වෙනවා. අපි වඩන ප්‍රමාණය හොඳටම මදි. මීට වඩා උනන්දු වෙන්නම වෙනවා කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි අපේ අප්‍රමාදී බව ප්‍රමාණවත් නැත්නම් අපි ළඟ තියෙන මේ අප්‍රමාදී බව මේ සංසාරයෙන් එතර යන්න ප්‍රමාණවත් කියලා යමෙක් ගන්නවනම් අපි අප්‍රමාදී. නමුත් ඒ අප්‍රමාදී බව හිතන්නේ නැහැ. මම මේ කරගෙන යන ප්‍රමාණය ඇති කියලා හිතනවා. ඇයි එහෙම හිතන්නේ? මාසෙකට දවසක් සිල් අරන් තිනවා වරුවක් විතර. දානයක් දෙකක් පූජා කරලා තියෙනවා. බණ ටිකක් අහලා තියෙනවා. තුනුරුවන් වැඳලා තියෙනවා. අපි කල්පනාව ඒ ටික ඇති මේ සංසාරයෙන් එතර යන්න කියලා. ඒ ටික නම් කොහොමවත් ප්‍රමාණවත් නැහැ. දන් දුන්නත් සමහර වෙලාවට දීලා තියෙන සිල් නැතුවමයි. සිල් ඇතුව දන් දෙන අය බොහොම දුර්ලභයි. එහෙම අය හරි විරලයි. සිල් නැතුව දන් දෙන්න කැමැත්ත තියෙන නිසා දන් දෙනවයි දැකලා තියෙනවා. ඉතින් මහ ලොකු ආනිසංස එකතු වෙන බවක් ඒ තුලින් දකින්නේ නැහැ. කරුණු කාරණා හරියටම දන්නේ නැති නිසා මහත්ඵල කරගන්න තිබුණ පින්කමක් මහත්ඵල වෙන්නේ නැතුව යනවා. සංඝ සතු වශයෙන් දෙන්න ඕන කියලා හිතපු දානයක් කරුණු දන්නේ නැති නිසා සංඝ සතු වෙලා නැතුව සංඝ සතුයි කියලා හිතාගෙන ඉන්නවා විතර වෙලා තියෙනවා. ඒ නිසා මනාව ධර්මයේ දැනගෙන ප්‍රතිපදාවට බැහැගන්න එක හරි වටිනවා. පින්කම මහත්ඵල කරගන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි මෙතන පැහැදිලි කරනවා යම් කෙනෙක් මේ සංසාරයෙන් එතර ගියපු උත්තමයොත් එක්ක අපි සංසන්දනය කරලා බලනවා නම් සංසාරයෙන් එතර ගියපු උත්තමයොත් එක්ක තමන් සංසන්දනය කරලා බලනවා නම් තමන්ට තේරෙනවා ඒ එතර ගියපු උත්තමයන්ගේ අපේ තියෙන වෙනස මොකක්ද? උන්වහන්සේලා වීර්ය වඩාපු හැටිත් එක්ක අපේ තියෙන ප්‍රමාණය සංසාරයෙන් එතරට යන්න ඇද්ද කියන කාරණාව අපිට අපෙන්ම අහන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ අති උතුම් කාරණා ටික තුනුරුවන්ට කීකරු වෙලා නිවැරදි මාර්ගයට ඇවිල්ලා ඊ타ත්ම උනන්දුවෙන් මරණය සිහිපත් කරනවා නම් ආන්ගේ පුද්ගලයා වහ බොහෝ පාප ධර්මයන්ගෙන් ඈත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ සූත්‍රය හරියටම තේරුම් ගත්ත කෙනෙකුට තමයි අප්‍රමාදී වීම කොයිතරම් වටිනවද කියලා වැටහෙන්න පටන් ගන්න. ඊළඟට සඳහන් කරනවා තමන් කවුද කියලා මනාව වැටහෙන්නත් පටන් ගන්නවා. අප්‍රමාදී බවත් වැටහෙනවා තමන් කවුද කියන එකත් වැටහෙනවා.
මම කරන ප්‍රමාණය ඇද්ද? එහෙම නැත්නම් කරන ප්‍රමාණය තව වැඩි කළ යුතුද කියන එකත් හොඳටම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා පිඬු 4ක් 5ක් හපලා ගිලින තුරුවත් ජීවිතේ විශ්වාස නැති බව දැනගෙන තම මරණය සිහි කළ යුතුයි කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. පිඬු 4ක් 5ක් හපලා ගිලින තරක් මම ඉදීද දන්නේ නැහැ. ඒ හින්දා ඒ වාගේ කාලයක් ලැබුණොත් මම අනුශාසනාව කරනවා කියලා පරක් වෙනවට බුදුරජාණන් වහන්සේ කොහොමත් කැමති නැහැ. ප්‍රශංසා කළේ එක බත් කටක් හපලා ගිලින තුරු ජීවිතේ තියෙනවද? ආස්වාස කරලා ප්‍රාස්වාස කරන තුරු ප්‍රාස්වාස කරලා ආස්වාස කරන තුරු මේ ජීවිතේ තියෙනවා නම් ඒ සුළු මොහොත මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරනවා. ඒ කියන්නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැර නොවිය යුතුයමයි කියන එකයි මේ සඳහන් කරන්නේ. අර කැටකුරුල්ලෙකුගේ උපමාවක් ගැන කියනවා. ඒක මෙතෙන්ට හරියට වටිනවා. පියාගේ ගොදුරු භූමියෙන් එහාට යන්න එපා කියලා අවවාද කරලා තිබුණා. කියන දේ අහපු නැති නිසා කරදරයකටපත් වෙනවා. නමුත් නැවත ගොදුරු භූමියේම පිහිටනවා කියලා තීරණය කරුවට පස්සේ තමන් අනතුරෙන් තමන්ම බේරෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා දුක සඳහාවත් බය සඳහාවත් නෙමෙයි ඊටාම නිර්භීතව මරණයට මුහුණ දෙන්න ඕන නිසා සංසාරේ ජය ගන්න ඕන නිසා වටින ක්‍රමවේදයක් හැටියට මරණ සතිය දේශනා කළා. මරණ අනුස්සතිය වඩන එක දුකට හේතුවකුත් නෙමෙයි බයට හේතුවකුත් නෙමෙයි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ පුද්ගලයා බය කරන්නවත් පුද්ගලයාගේ සතුට නැති කරන්නවත් දේශනා කරපු කාරණාවක් නෙමෙයි. පුද්ගලයා බය නැති කරන්නත් පුද්ගලයාගේ සතුට වැඩි කරන්නත් දේශනා කරපු කාරණා ටිකක් එතන තියෙනවා. ප්‍රඥාව නැති නිසා හැම වෙලාවෙම කල්පනා කරන්නේ ඒක අපිට ඒ තරම් ගෝචර නෑ වගේ. බුදු දහම කතා කරන හැම එකක්ම අනිත්‍ය මත පිහිටලා කතා කරන නිසා පුද්ගලයාගේ සත්වයාගේ සුභ සිද්ධිය පිණිස යහපත පිණිස සතුට පිළිබඳව කරුණු දක්වලා නැහැ කියලායි සමහරු කල්පනා කරන්නේ. නෑ භාග්‍යතුන් වහන්සේ මේ කරුණු පෙන්වුවේ යහපතයි සතුටයි දෙකම වෙන්නේ. යමෙක් තුල සිල් තියෙනවා කියලා දැනෙනකොට ඒ පුද්ගලයාට ඇති වෙන ප්‍රීතිය රං රිදී මුතු මැණික් තිබුණත් ලැබෙන්නේ නැති ප්‍රීතිය. යම් පුද්ගලයේ කුසලයෙන් හුඟක් පෝෂණය වෙලා ඉන්න දැන් මරුණත් කමක් නැහැ කියන තැන ඉන්නවා නම් ඔහුට තියෙන ප්‍රීතිය සතුට මේ ලෝකේ වෙන කාටවත් නැහැ. වෙන කෝකෙන්වත් ලබන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසායි මරණ සතිය දේශනා කළේ ක්‍රමවේදයකට අනුව මනාව මරණ සතිය වඩලා නිසි ප්‍රයෝජන අරගෙන සසර බොහොම සතුටින්ම මේ ජීවිතෙන් සමුගන්නත් සුගතිගාමි වෙලා උපදින්නත් උතුම් නිවන සාක්ෂාත් කරන්නත් මේ මරණ සතිය වටින නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. එමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මරණ සතිය වැඩි යුතු ආකාර අපිට කීයක් දේශනා කළාද? ආකාර 8යි. ඒ 8 7වෙනි එක අද්දාන පරිච්ඡේදයක් වශයෙන් කියන කාරණාවයි අපි මේ සාකච්ඡා කරන්න යෙදුනේ. ඒ පිළිබඳව කරපු සාකච්ඡාව මෙතනින් නිමා කරලා 8වෙනි කාරණාව එහෙම නැත්නම් කන පරිත්තය කියන කාරණාව සාකච්ඡා කරන්නයි අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. කන පරිත්තය මරණ සතිය වඩන 8වෙනි ක්‍රමය. කන පරිත්තතෝති පරමත්තතු දේශනා කරනවා පරමාර්ථ වශයෙන් ඊටාම කෙටි සත්‍යයගේ ජීවිතක්ෂණය පරමාර්ථ වශයෙන් ඊටාම කෙටි මේ සත්‍යයගේ ජීවිතක්ෂණය
එහෙම සඳහන් කළේ එක සිත් මාත්‍රයකින් තමා මේ ජීවිත හැම එකක්ම පවතින්නේ. සඳහන් කළා හැම වෙලේම මේ ජීවිතේ රැඳිලා තියෙන්නේ එකම සිත් මාත්‍රයකින් කියලා. ඒක ඊටාම සංකීර්ණ හරිම සියුම් තැන. හැම වෙලාවෙම මේ ජීවිතේ තියෙන්නේ එක සිත් මාත්‍රයකින් විතරයි. ඒ කොහොමද කියන එක පැහැදිලි කරනවා. ඒ නිසාම සත්‍යයගේ ආයුෂයේ කෙටි. ඒ ගැන මනා උදාහරණ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කොහොමද එක සිත් මාත්‍රයකින් මේ ජීවිතේ තියෙන කියන එක දැනගන්න. ඒකට දක්වන අපූර්ව උදාහරණයක්. පින්නතුනි මේ රතයේ රෝදය කරකැවි කෙවි රතේ ඉස්සරහට යනවා. රෝදේ කැරකෙන්න රතේ ඉස්සරහට යනවා. මෙතන සඳහන් කරනවා එකම ප්‍රදේශයකින් තමයි හැම වෙලාවෙම පවතින්නේ කියලා. රතේ රෝදේ කැරකි රතේ ඉස්සරහට යනවා. හැම වෙලාවෙම රතේ පවතින්නේ එක ප්‍රදේශයක් මත. ඒක මං හිතන්නේ හොඳට තේරෙනවා. අපි ඒක තව ටිකක් විස්තර කරමු කොහොමද එක ප්‍රදේශයක් මත රතේ පවතිනවා කියලා කියන්නේ. සම්පූර්ණ රෝදයට බරක් දෙන්නේ නැහැ. සම්පූර්ණ රෝදේම පාවිච්චි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය. සිත් කෝටි ප්‍රකෝටි ගණන් පහළ වෙනවා. හැම වෙලාවෙම එක සිතක් මත පවතිනවා. ඒ නිසා සඳහන් කළා නිම්වලල්ල රෝදී පිට අග්‍රය. නිම්වලල්ල කියලා කියන්නේ රෝදී තියෙන පිට අග්‍රය. එතකොට සඳහන් කරනවා මේ තත්පරයකට සිත් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ඇති වුණත් එයින් එක සිතක් තමයි මේ මුළු ශරීරයම එකවරක් පවත්වන්නේ. එක සිතක් තමයි මේ ශරීරයටම එකවර ඇති වෙන්නේ. සිත් පහළ වෙනවා කෝටි ප්‍රකෝටි ගණක් තප්පරයකට. මේ මුළු ශරීරයටම එකවර ඇති වෙන්නේ එක සිතයි කියලා සඳහන් කරනවා. අන්න ඒ සිත සඳහන් කරනවා මේ සිත මතම මේ ජීවිතය එකවරක් පවතිනවා කියලා. මේ ශරීරයේ එක සිතක් මත එකවරක් පවතිනවා. තප්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගණනයි. ඒකයි මං කිව්වේ හරි සියුම්. තප්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගණනයි. එකවරකට මේ කය පවතින්නේ එක සිතක් මතයි. ඒකට තමයි උදාහරණයක් ගත්තේ. රතයක් තියෙනවා. ඒ රතේ හැම වෙලාවෙම දරාගෙන ඉන්නේ ඒ මුළු රෝදෙම රතේ දරාගෙන නැහැ. රතේ දරාගෙන ඉන්නේ එක ප්‍රදේශයකින් විතරයි. ඊට අපි තව ටිකක් විස්තර කරගමු. අපි මේ සඳහන් කරපු රතේ බරත් රතේ තියෙන බරත් හැම වෙලෙම ඔසවගෙන ඉන්නේ බිමට හිටලා තියෙන කොටස. රතේ බරක් තියෙනවා. අපිත් නැගලා රතේට තවත් බරක් පටවලා තියෙනවා. එතකොට රෝද හතරක් රතේට තියෙනවා. මේ රෝද හතරම අපේ බර උස්සගෙන ඉන්නවද? නෑනේ. මේ රෝදේ බිමට හිටලා තියෙන තැනට තමයි රතේ බර ටික එදිලා තියෙන්නේ. රත නාභිය කියලා කියන්නේ රෝදේ මැද්ද. රත රෝදේ නාභිය කියන්නේ රෝදේ මැද්ද. කරකැවෙන ඇක්සල් කූර හයි කරලා තියෙන තැන රත නාභිය. එතකොට මේ නාභියට ඇති වුණ බර ඒ නාභිය දිගේ තියෙනවා නම් යම් අරයක් ආන්ගේ අරේ දිගේ ගිහිල්ලා රෝදේ එක තැනකට බර වෙනවා. එතකොට රෝද හතරයි. රෝද හතරේ හතර පොලක් මෙමෙට හිටලා තියෙනවා.
දැන් මුළු රතේම දරාගෙන ඉන්නේ කවුද? මේ බිමට හිටලා තියෙන ටික. රෝදේ අනික් කොටසෙන් වැඩක් නැහැ. නමුත් රෝදේ කැරකෙන්න ඒ තැන මේ බර පාර ගන්නවා. රෝදේ වේගෙන් කැරකුණත් කොයි තරම් වේගෙන් රතේ ගියත් හැම වෙලේම රතේ බර උස්සන්නේ එක තැනකින් විතරයි. ආන් ඒ වාගේ තත්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගණක් උපදිනවා. සිත් කෝටි ගණක් ඉපදුනත් මේ කය එකවරකට පවත්වාගෙන ඉන්නේ එක සිතක් විතරයි. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා ඒව මේව ඒක චිත්තක්කනිකං සත්තානං ජීවිතං. මෙතන එහෙම සඳහන් කළේ සත්වයාගේ ජීවිතේ හැම වෙලේම එක චිත්තක්ෂණයක් මත පවතිනවා. සත්වයාගේ ජීවිතේ හැම වෙලේම එක චිත්තක්ෂණයක් මත පවතිනවා. එතකොට සිත් කෝටි ගණක් උපදිනවා. මේ සිතකට ලොකු කාලයක් ආයුෂ නැහැ. තාම ස්වල්ප ප්‍රමාණයක් තියෙනවා. අර රතේ බර උස්සගෙන එකම තැනක් වැඩි වෙලා ඉන්නේ නෑනේ. රෝදේ වේගෙන් කැරකිනවා. එක තැනකට බර ලැබෙන්නේ ඊටාම සුළු මොහොතකට. ආන් ඒ වාගේ සිතකට ලොකු දීර්ඝ ආයුෂයක් නැහැ. ඒ හින්දා කෝටි ගාණක් සිත් උපදිනවා. එක සිතකින් මුළු ශරීරයම එක මොහොතකට පවත්වනවා. ඒක පවත්වලා ඒ සිත මැරිලා යනවා. හැබැයි අර වේගෙන් කැරකෙන නිසා වගේ වේගෙන් සිත් උපදින නිසා ඊළඟට මේ කය පවතිනවා. ඒ නිසා සඳහන් කළා පින්නතුනි තත්පරයකට උපදින සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනයි. එයින් එකම සිතකටයි එකම චිත්තක්ෂණයකටයි මේ කය එකවරක් පවත්වන්න පුළුවන්. ඒ චිත්තක්ෂණයත් කොටස් තුනකට බෙදෙනවා. උපාද ස්ථಿತಿ භංග. මේ චිත්තක්ෂණයත් උපාද ස්ථಿತಿ භංග කියලා කොටස් තුනකට බෙදෙනවා. එක සිතකින් නම් සත්වයා පවතින්නේ ඒ සිත නැති කල්හි සත්වයා නෑ කියලා තමයි කියන්නේ. එක සිතකින් නම් පවතින්නේ ඒ සිත නැති වෙච්ච ගමන්ම සත්වයා නෑ කියලා තමයි කියන්නේ. ඒ නිසා වෙන ආසන්න තත්වයකට එනවා. මොන ආසන්න තත්වයකටද? සත්වයා නෑ කියලා කියන්න වෙන ආසන්න තත්වයකට එනවා. තස්මින් චිත්තේ නිරුද්ධ මත්තේ සත්තු නිරුද්ධෝති උච්චති. මෙතන සඳහන් කරලා පින්නතුනි සිත් දෙකක් අතර කාලය පරතරයක් නැහැ කියලා. සිත් දෙකක් අතර කාල පරතරයක් නැහැ. එක සිතකින් නම් සත්වයා පවතින්නේ ඒ සිත නිරුද්ධ වෙනවත් එක්කම ඒ සත්වයා නැහැ කියලා කියන මට්ටමට එනවා. සිත නැති වෙනවත් එක්කම නැති වෙනවා. නමුත් මේ සිත් දෙකක් අතර කාලයක් නැති හින්දා මේ සිත මැරෙනකොටම ඊළඟ සිත උපදිනවා. සත්වයා නැහැ කියලා කියන ආසන්න තත්වයකට එනවා මිසක් සත්වයා ඒ හින්දා නැති වෙන්නේ නැහැ. උපාද ස්ථಿತಿ භංග. එයා භංග වෙනවත් එක්කම ඊළඟ කෙනා උපදිනවා. එයා ඇති වෙලා පැවතිලා නැති වෙනකොට ඊළඟ කෙනා උපදිනවා. එයා ඇති වෙලා පැවතිලා නැති වෙනකොට ඊළඟ කෙනා උපදිනවා. ඔය කාරණාව මොනතරම් වේගවත්ද? තත්පරයකට සිත් කෝටි ගණක් පහළ වෙනවා. ඒක හින්දා අපි හැම වෙලාවෙම ජීවත් වෙනවා වගේ පේනවා. ඉන්නවා වගේ පේනවා. නමුත් කොයි වෙලාවෙ හිටියත් මේ මුළු ඇඟම පවතින්නේ එක සිතක් මතයි. ඒ සිත ඇති වුණා පැවතුණා නැති වුණා
ඒක නැති වෙනකොටම තව එකක් ඇති වෙලා පවතිනව නැති වෙනවා. එතකොට මේ පවතින එක්කෙනත් එක්ක ඉන්නවා. ඊළඟට අනිත් එක්කෙනා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. එක මොහොතක මේ කය ජීවත් කරවන්නේ එක සිතක් පමණයි. එහෙනම් මේ සිතේ වේගය නිසා එක දිගටම වැටෙන්නේ නැතුව අපි ඉන්නවා. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. සිත් මෙතන සඳහන් කළේ සිත් දෙකක් අතර කාලපත්‍රයක් නම් නැහැ කියලා. නමුත් මේ සිතත් ඇති වෙන පවතින නැති වෙන කාලයක් තියෙද්දී මේ පවතින කාලයට තමා යමක් කරන්න පුළුවන්කමක් තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඉන්නතර බලන්න කාරණාව කොච්චර සියුම්ද කියලා. සිත ඉපදීම පැවතීම නැතිවීම කියලා එකක් තියෙනවා. ඉතින් උපදින වෙලාවේ යමක් කරන්නත් බෑ. නැති වෙන වෙලාවේ යමක් කරන්නත් බෑ. එහෙනම් මේ කය පවත්වන්න පුළුවන්කම තියෙන්නේ පවතින වෙලාවේ. එතකොට මේ පවතින කාලය කියන එක තත්පරයෙන් 100න් පංගුවකටත් වඩා අඩුයි. මොනතරම් සියුම්ද මේ ජීවිතේ පවතින හැටි. ඒ තරම් සියුම් ජීවිතයක් අරගෙන තමයි සදාකාලිකයි වගේ ජීවත් වෙන්න හදන්නේ. මේ පවතින කාලයට යමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. පවතින කාලයට විතරයි ඒ යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ මොහොතින් නම් ජීවිතේ පවතින්නේ ඒ හිත නිරුද්ධ වෙනවත් එක්කම සත්වයාත් නිරුද්ධ වුණා කියලා තමයි කියන්නේ. ඒ සිත නැති වෙනවත් එක්කම සත්වයාත් නැති වුණා කියලා තමයි කියන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි පංචස්කන්ධයට ක්ෂණයක් පාසා මේ මුළු පංචස්කන්ධයම නැති වෙනවා. ගත වෙන මොහොතක් ගානේ මුළු පංචස්කන්ධයම නැති වෙනවා. නමුත් මෙතනම නැති වෙනවා. නමුත් එතනම උපදිනවා. ඒ නිසා අපට ඒ ඇතිවීම නැතිවීම ගැන ලොකු බයක් නැහැ කියලා. පංචස්කන්ධයේ මෙතනම නැති වෙනවා. මෙතනම උපදිනවා. ආයෙ මෙතනම නැති වෙනවා. ආයෙ මෙතනම උපදිනවා. ඒක හරි වේගෙන් සිද්ධ වෙන වැඩක්. ඊටාම වේගයි. අපි පාපදියක් පැදගෙන යනකොට ඒකේ නාභියේ ඉඳලා නිම් වලල්ල දක්වා සම්බන්ධ කරලා තියෙන කම්බි වගේක් තියෙනවා. නමුත් අපි වේගෙන් පැදගෙන යන වෙලාවට අපිට කම්බි පේන්නේ නැහැ. යතුරු පැදිය එකත් එහෙමයි. වේගෙන් රෝදේ කැරකෙන වෙලාවට කම්බි පේන්නේ නැහැ. මොකද මේ වේගෙන් ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා. එහෙනම් මේ සිතේ ක්‍රියාවලිය ඊට වඩා ලක්ෂ කෝටි වාරයකින් වේගවත්. සිත නැති වෙනවත් එක්කම පුද්ගලයා නැති වුණා කියලායි කියන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධය නැති වෙනවා. නමුත් නැවත සිතක් අරතරන් වේගෙන් මෙතන උපදිනකොට ආයෙත් පංචස්කන්ධය හට ගන්නවා. ඒක ඉදි කටුවේ නැත්නම් රෙදි මහන ඉදි කටුව වේගෙන් මහගෙන යනකොට ක්‍රියාත්මක වෙන වේගය අන්න ඒ වේගයට වඩා ලක්ෂ කෝටි වාරයකින් වේගවත්. ඒ නිසා ඇති වෙනවා නැති වෙනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිට පේන්නේ එක දිගටම අපි පවතිනවා. නමුත් සිද්ධ වෙන ක්‍රියාදාමය ගැන යමෙක් හරියට තේරුම් ගත්තොත් ඔහුට තමයි මනාව බය ඇති. මේ එක මොහොතක නතර වෙන එක දිගටම නතර වුණොත් ඉවරයි නේද කියලා හිතෙනවා. මෙහෙම ඉන්නකොට අපිට ඒක තේරෙන්නේ නැහැ. ආංගිකයි සඳහන් කළේ එක දිගටම තියනවා වගේ පේනවා. මොකද එතනම නැති වෙලා එතනම උපදින නිසා. නමුත් පැහැදිලි කරනවා ඒ වුණාට චිත්ත පරම්පරාව ඕනෑම තැනක නවතින්න පුළුවන්. ඒ නිසා යතාහ යම්සේ කියන ලදද අර එතනම නැති වෙලා එතනම උපදිනවා. නමුත් මේ චිත්ත පරම්පරාව ඕනෑම වෙලාවක නවතින්න පුළුවන්. අතීතේ චිත්තක්කනේ
ජීවිත මෙතන සඳහන් කරනවා අතීතේ කියන්නේ ඉවර වුණ දෙයක්. අතීතේ චිත්තක්කනේ ජීවිත. අතීතය ඉවර වෙච්ච දෙයක්. අපි ඒක හොඳටම දන්නවා. එහෙමනම් අතීතේ ඒ චිත්තක්ෂණේ ජීවත් වුණා. අතීතේ ඉවරයි. මං අතීතේ ජීවත් වුණා. ඒක සඳහන් කරනවා දැන් තියෙන්නේ අතීත චිත්තක්ෂණයෙන් ආය අපිට ජීවත් වෙන්න බෑ. අතීතේ චිත්තක්ෂණේ ජීවත් වුණා. දැන් ඒ ජීවත් වෙච්ච එක උඩ ආය ජීවත් වෙන්න බෑ. ඒක අතීතයට ගියා. ඒක දැන් ඉවරයි. ඒ නිසා න ආගත කියලා කියන්නේ තාම ඇවිල්ලා නැහැ. තාම ඇවිල්ලා නැත්තම් ඒකට කියන්නේ අනාගත. න ආගත කියලා කියව අනාගත. තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒ නොපැමිණි චිත්තක්ෂණයෙන් ජීවත් වෙන්න බෑ. තේරුණාද කාරණාව? අතීතයේ චිත්තක්ෂණේ ජීවත් වෙලා ඉවරයි. ඒකේ ආයි ජීවත් වෙන්නත් බෑ. අනාගත චිත්තක්ෂණේ තාම ඇවිල්ලා නැති හින්දා ඒක උඩ ජීවත් වෙන්නත් බෑ. එහෙමනම් අනාගතයේදී ඒකේ ජීවත් වෙනවා විතරයි. ඒකේ තාම ජීවත් වෙන්න බෑ. හැබැයි අනාගතයේ ඒකේ ජීවත් වෙන්න මට පුළුවන්. ඒ නිසා සඳහන් කළා එවලේ ඇති වුණ ප්‍රත්‍යයෙන් එවලේ ඇති වුණ ධර්මතාවයට කියනවා පච්චුප්පන්න කියලා. ඒ කියන්නේ වර්තමාන කාලය. කලින් ජීවත් උනේත් නැහැ. මේ වර්තමාන කාලේ තියෙන සිත උඩ සිතත් එක්ක කලින් ජීවත් උනේ නැහැ. දැන් කලින් ජීවත් වෙච්ච සිතකෝ ඒක අතීතයට ගිහිල්ලා. එතකොට වර්තමානයේ තියෙන සිතත් එක්ක මම කලින් ජීවත් උනේ නැහැ. කලින් හිටිය අතීතේ ඒක අතීතයට ගියානේ. එහෙනම් වර්තමානයේ තියෙන සිතත් එක්ක එදා හිටියේ නැහැ. දැන් වර්තමාන සිත පහළ වෙලා තියෙනවා. ඒක මත ජීවත් වෙනවා. අනාගතයේ හිත තව එන්න තියෙනවා. ඒක උඩ ජීවත් උනේ නැහැ. දැන් මේ වර්තමාන සිත වේගෙන් අතීතයට යනවා. අතීතයට යනකොට එදා අනාගතය කියපු එක්කෙනා මෙතෙන්ට ඇවිල්ලා. එතකොට දැන් එයාට කියන්නේ අනාගත නෙමෙයි. දැන් එයා පච්චුප්පන්නයි වර්තමානයි. දැන් එයා මත ඉන්නවා. එයා වේගෙන් තල්ලු වෙනවා අතීතයට. ඊළඟට අනාගතේ හිටපු එක්කෙනා එනවා. ඊළඟට අනාගතේ හිටපු එක්කෙනා එනවා. දන්වැලේ අර පාපෙදී යතුරුපෙදී දන්වැල කැරකෙනකොට අර දැති රෝදේ ගාවට මේ කට්ටේ එනවා ඒක යනවා ඊළඟ එක්කෙනා එනවා ඒක යනවා ඊළඟ එක්කෙනා එනවා ඒක යනවා ඉස්සරලාම කට්ටේට වැටෙනකොටනේ මේ බලය අරන් දෙන්නේ බලය දුන්නා එයා ගියා ඊළඟ එක්කෙනා එනවා බලය දුන්නා එයා යනවා ඒ වගේ තමයි මේ හිත පහළ වෙන එක අතීතයේ එක්කෙනා යන්න ගියා වර්තමාන සිත පහළ වෙනවා එයා මත ඉන්නවා මොහොතින් එයා යනවා එතකොට අනාගතයේ එක්කෙනා එක්ක මම තව ජීවත් වෙන්නේ නැහැ අනාගත සිත ඊළඟට එනවා ඊළඟට අනාගත සිත වර්තමාන වෙනවා වර්තමාන වෙනකොට අනාගත එකක් පහළ වෙලා වර්තමානයේ අතීතයට යනකොට අනාගතේ වර්තමාන වෙලා අනාගතය එක්කෙනේ පහළ වෙලා හැබැයි මේක තප්පරයට කෝටි ප්‍රකෝටි ගණනක් වේගෙන් කෙරෙන වැඩ ඒ නිසා අපිට දිගටම සත්වයා පවතිනවා වගේ පේනවා ඒ නිසා සඳහන් කළා එහෙමනම් අතීතේ ඒ චිත්තක්ෂණේ ජීවත් වුණා ඒකෙන් දැන් ආයි ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ න ආගත අනාගත කියලා කියන්නේ තාම ඇවිල්ලා නැති දෙයක් එහෙනම් ඒ නොපැමිණි චිත්තක්ෂණයෙන් ජීවත් වෙන්න බෑ ඒකේ කලින් ජීවත් වෙලත් නැහැ නමුත් අනාගතයේදී ඒකේ ජීවත් වෙනවා විතරයි එවලේ ඇති වුණ ප්‍රත්‍යයෙන් එවලේ ඇති වුණ ධර්මතාවයක් තියෙනවා. එවලේ ඇති වුණ ප්‍රත්‍යයෙන් එවලේ ඇති වුණ ධර්මතාවයට කියනවා පච්චුප්පන්න කියලා. එවලේ ඇති වුණ ප්‍රත්‍යයෙන්
එවලේ ඇති වුණ ධර්මතාවයට කියනවා පච්චුප්පන්න කියලා. ඒ කියන්නේ වර්තමාන කාලයේ. එයින් කලින් ජීවත් වුණේ නැහැ. ඒ වර්තමාන කාලේ කලින් ජීවත් වුණේ නැහැ. ඒ නිසා කලින් ජීවත් නොවි ඒකේ දැන් ජීවත් වෙනවා. එයින් තව මොහොතකින් ඒක උඩ ජීවත් වෙන්න බෑ. ඒ නිසා අලුත් එකක් හට ගන්නවා. ආන් එතකොට පිනතුනේ අපිට වැටහෙන්න ඕනේ මේ චිත්තක්ෂණ වර්තමානයේ ඇති වෙමින් අපගේ ජීවිතය රැකලා දෙනවා. චිත්තක්ෂණය ඇති වෙමින් මොකද කරන්නේ? අපේ ජීවිතේ රැකලා දෙනවා. යම් මොහොතක මේ චිත්තක්ෂණයේ උපදින්න නැතුව ගියොත් එහෙම එදාට මගේ ජීවිතේ ඉවර වෙනවා. එහෙනම් තත්පරයකට කෝටි ප්‍රකෝටි ගාණක් ඉපදී මේ මොකද කරන්නේ? අපේ ජීවිතේ රැකලා දෙනවා. එහෙමනම් ඒ සිත්වලට උපදින්න ආධාරක වෙන රූප මේ ඇඟේ වෙනම තියෙනවා කියලා කියනවා. ඒ සිත්වලට උපදින්න ආධාරක වෙන රූප මේ ඇඟේ වෙනම තියෙනවා කියලා සඳහන් කරනවා. අන්න එහෙම විශේෂ ක්‍රියාදාමයක් નિયમિત ආකාරයකට මේ ඇඟේ එක දිගටම ක්‍රියාත්මක වෙන නිසා මේ ක්‍රියාදාමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එක දිගටම ක්‍රියාත්මක වෙන නිසා මේකට කියනවා ක්‍රියාදාමයක් කියලා. එහෙම නැත්නම් ක්‍රියාවලියක්. ක්‍රියාදාමයක් ක්‍රියාවලියක්. සත්වයේ හැටියට අපි හඳුනා ගන්නවා. එතකොට මේ ඉන්න සත්වයා නැමැති අපි එක දිගට නොනැවතී සිද්ධ වෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. සිත් වේගෙන් ඇතිවෙවි නැතිවෙවි යනවා. ආන්ගේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් තමයි මේ සත්වයා කියලා කියන්නේ. අන්න එය මනාව අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවැරදිව බුද්ධ ධර්මය ඉගෙන ගන්න කියලා. මේ ක්‍රියාවලිය නිවැරදිව තේරුම් ගන්න. කොහොමද සත්වයා පවතින්නේ කියන ක්‍රියාවලිය නිවැරදිව අවබෝධ කරගන්න හරියටම බුදුදහම ඉගෙන ගන්න ඕනේ කියලා කිව්වේ. ඒකයි ඒ ක්‍රමය නිවැරදිව කියලා දීලා තියෙනවා නම් මේ ලෝකේ යම් තැනක ඒ කියලා දුන්නේ බුදුදහමෙන්ම විතරයි. නිවැරදිව අවබෝධ කරගන්නා හා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න කෙනාට මිස අනුමාන වශයෙන් අවබෝධ කරන කෙනාට මේක තේරෙන්නේ නැහැ. මනාව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. අනුමාන කරලා තේරුම් ගන්න බෑ. අන්න ඒ නිසා මේ කාරණාව මේ කන පරිත්තය කියලා කියනවා. එහෙනම් කන පරිත්ත ෂණයක් මොහොතක් කියන එකයි. එතකොට මේ ජීවිතේ පවතින්නේ ඊටාම සුළු කාලයයි. ෂණයයි මොහොතයි පවතින්නේ. ආංගික මනාව තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න නැවත මේ කාරණාව ආයෙ අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ සත්වයා කියලා ඉන්නේ ක්‍රියාදාමයක් නැත්නම් එක දිගට නොනැසී පවතින ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. එහෙනම් මරණ සතියේට කන පරිත්තේට මේක එකතු කරගත්තේ යම් මොහතක එක දිගට උපදින මේ සිත් පරම්පරාව නෝපදින්න ගත්තොත් නැවතුනොත් සත්‍යයක් එතනින්ම මේ ක්‍රියාවලිය නැවතිලා යනවා. මේ ෂණයෙහි තියෙන කුඩා බව හඳුනා ගැනීම කන පරිත්තය තේරුම් ගැනීමයි. ෂණයෙහි තියෙන කුඩා බව හඳුනා ගැනීම කන පරිත්තයයි කියලා කියනවා. එහි තියෙන කුඩා බව නම් හඳුනා ගන්න තව සෑහෙන්න අපිට වීරිය වඩන්න වෙනවා. හරියටම අවබෝධ කරගන්න. තප්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගාන උපදිනවා. පවතිනවා මැරෙනවා. පවතිනවා මැරෙනවා. එතකොට මෙතන ෂණය කියලා කියන්නේ ඒ පවතින ටික. පවතින ටිකෙන්නේ අපි රැඳෙන්නේ. එහෙනම් උපාද ස්ථಿತಿ භංග. මේ ෂණයෙහි තියෙන කුඩා බව හඳුනා ගැනීම තමයි කන පරිත්තය කියලා කියන්නේ. ජීවිතං අත්ථ භාවෝච සුඛ දුක්ඛාච කේවලා මේ ජීවිතයේ ඇති
සැප දුක කියලා හඳුන්වන දේ හා ඒක චිත්ත සමායුත්තා ආයුෂ රැකගෙන ඉන්නේ එක චිත්තක්ෂණයක් පමණයි. සැප දුක ආයුෂ කියන මේ ඔක්කොම රැකගෙන ඉන්නේ එකම එක චිත්තක්ෂණයක් විතරයි. ඒ කාරණාව මනාවම පිළිතුරු මනාවම තේරුම් ගන්න ඕනේ. සැපයි දුකයි ආයුෂයයි මේ තුනම රැකගෙන ඉන්නේ ඊටාම ස්වල්ප වේලාවක් පවතින එක චිත්තක්ෂණයක් විතරයි. මේ දුක තියෙන්නේ එක චිත්තක්ෂණයක් නම් ඒ වගේම තමයි පින්නතුනේ මේ සැප තියෙන්නේ එක චිත්තක්ෂණයක්. ඒකටත් උපාද ස්ථಿತಿ භංග කියලා තුනක් තියෙනවා. මේ චිත්තක්ෂණය ඉවර වෙනවත් එක්කම සැපත් ඉවරයි දුකත් ඉවරයි ජීවිතත් ඉවරයි. හැබැයි නැවත ආයෙකක් වේගෙන් උපදින නිසා ආයෙත් සැප දුක ජීවිතය තියෙනවා. ඒක යනකොට ආයෙකක් එනවා. එතකොට ආයෙ සැප දුක ජීවිතේ තියෙනවා. මොනතරම් දුකක් වුණත් ඒ දුක තියෙන චිත්තක්ෂණ එකක් පමණයි. ඒ චිත්තක්ෂණේ යනකොට ඒ දුකත් අරම්ම යනවා නැවත චිත්තක්ෂණයක් එන නිසා ඒ දුක ආයෙ උපදිනවා. එහෙනම් දුක තියෙන චිත්තක්ෂණයයි සැප තියෙන චිත්තක්ෂණයයි ජීවිතේ තියෙන චිත්තක්ෂණයයි. ඉන්සා සඳහන් කළා චිත්තක්ෂණයක් ගානේ දැනගනිමින්ම තමයි මේ සැප දුක දෙකම විඳින්නේ. ඊළඟට සඳහන් කළා එතකොට අපේ ජීවිතයත් සැප හා දුක කියන ධර්මතාවයනුත් මේ වර්තමානයේ රඳා පවතින්නේ එකම චිත්තක්ෂණයක් මතමයි. ලහුසෝ වත්තතෝ කනු ලහුසෝ වත්තතෝ කනු මේ ෂණය කියන කාරණාව සඳහන් කරනවා වෙනස් වෙනවා ඊටාම ශීඝ්‍රයෙන්. ෂණය කියන කාරණාව ඊටා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. කොහොමද? යේ නිරුද්ධා මරන්තස්ස තිට්ඨ මානස්ස වායිද යම් පුද්ගලෙක් මැරෙද්දී හෝ ජීවත් වෙද්දී සබ්බේපි සදිසා කන්දා ඒ දෙදෙනාගේම පංචස්කන්ධ සමානයි. යම් පුද්ගලෙක් මැරෙද්දී හෝ ජීවත් වෙද්දී ඒ දෙදෙනාගේම පංචස්කන්ධ සමානයි. වර්තමානයේ පවතින පංචස්කන්ධයේ අතීතයට යනවා. හැබැයි නැවත කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. වර්තමානයේ තියෙන පංචස්කන්ධය අතීතයට යනවා. ඒක කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ. අන්න ඒ කාරණාවෙන් මරණයටපත් වෙන පුද්ගලයාත් ජීවත් වෙන පුද්ගලයාත් සමානයි කියලා කියනවා. ඒ කොහොමද? එක චිත්තක්ෂණයකදී ඇතිවෙන සිත තමයි විඥාන ස්කන්ධයෙහි ඇතිවෙන වත්මන් නියෝජනය කියලා සඳහන් කරනවා. එක චිත්තක්ෂණයෙහි ඇතිවෙන සිත විඥාන ස්කන්ධයෙහි වර්තමාන නියෝජනයයි. ආන් ඒ සිත තමයි ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා සඳහන් කරනවා. අන්න ඒ සිතේ තියෙන චෛතසික වලට තමයි වේදනා සංඥා සංකාර කියලා කියන්නේ. එතකොට මේ දේවල් මොන තරම් ක්ෂණයක්ද මේ පවතින වේදනා සංඥා සංකාර. සඳහන් කරනවා පින්නතුනි මේ සිතත් එක්කම උපදින යම් ශක්තියින් ප්‍රමාණයක් තියෙනවා. ඒ ශක්ති වලට පාලියෙන් කියන්නේ චේතසික කියලා. සිතත් එක්කම උපදින ශක්තියින් ප්‍රමාණය. ඒ ශක්තියින් වලට පාලිය කියන්නේ චේතසික. ඒකට අපි සිංහලෙන් කියනවා චෛතසික කියලා. පාලියෙන් චේතසික කියනවා, සිංහලෙන් චෛතසික කියලා කියනවා. ආන් ඒ වාගේ තියෙන විශේෂත්වය තමයි ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකවත්තුක, ඒකාලම්බන කියන ලක්ෂණ හතරක් මේ වගේ තියෙනවා. ඒ මොනවද ලක්ෂණ හතර? සිතත් එක්කම උපදිනවා, සිතත් එක්කම නිරුද්ධ වෙනවා.
සිත උපදින තැනම උපදිනවා. සිත ගන්න අරමුණම ගන්නවා. ඒ මොනවද? චේතසික හේවත් චෛතසික. සිතත් එක්කම උපදිනවා. සිතත් එක්කම නිරුද්ධ වෙනවා. සිත උපදින තැනම උපදිනවා. සිත ගන්න අරමුණම ගන්නවා. එතකොට මේ ස්කන්ධ හතරටම නිරූපණය වෙන්නේ මෙන්න මේ සඳහන් කරන සිත සහ චෛතසික වලින්. ස්කන්ධ හතරම නිරූපණය වෙන්නේ සිත සහ චෛතසික වලින්. අංගී කාරණාව ඒ විදිහට විස්තර කරමින් අපේ බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරු කොටසක් අපිට පැහැදිලි කරනවා කන පරිත්තේ කියන කාරණාවයි. තරමක ගැඹුරු බවක් තියෙනවා. නමුත් නැවත නැවත ආපහු තනියම විවේකීව කල්පනා කරනකොට අපිට මේක මනාව වැටහෙන්න පටන් ගන්නවා. ඒක නැවත නැවත සිහිපත් කරමින් නැවත නැවත අවබෝධ කරගන්න, නැවත නැවත දැනගන්න, මනාව තේරුම් ගන්න මේ කාරණාව තුල අපි නැවත නැවත ජීවත් වෙන්න ඕනේ. හිතන්න ඕනේ. බලන්න උත්සාහ කරන්න ඕනේ. අපි එක උදාහරණයක් සඳහන් කළා. රතයේ බර දරා සිටින ආකාරය. ඒ උපමාවත් අරගෙන මේ කාරණාවත් අරගෙන නැවත නැවත ධර්ම කාරණාව විමස මේක තේරුම් ගන්න බොහෝසේ වෑයම් කරන කෙනාට තමයි මේ කන පරිත්තේ කියන එක මනාව වැටහෙන්න පටන් ගන්න. ඒ කන පරිත්තේ මනාව වැටහෙනකොට ජීවිතේ කොයිතරම් අස්තීර තැනකද තියෙන්නේ. මේ ජීවිතේ මොනතරම් අස්තීරවද මේ පවතින්නේ. ඇහි පිල්ලම් ගහන මාත්‍ර ෂණයක මේ මුළු ජීවිතේම අපට අහිමි වෙන්න පුළුවන්. මේ ක්‍රියාදාමය එක දිගටම නොනැවතී පවතිනවා. ඒ පවතින නිසා සත්වයක් මෙතන ඉන්නවා වගේ පේනවා. ඕක පරමාර්ථයට ගිහිල්ලා කතා කරනකොට ඊට වඩා තව ගැඹුරින් සංකීර්ණව ඒ කරුණු සාකච්ඡා කරනවා. එහෙනම් මේ සිත් උපදින වේගය කොයි තරම්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. ඒ නොතේරෙන වේගය දැනගන්නම උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි ජීවිතයගේ අනිත්‍ය බව මනාව වැටහෙන්නේ. ඒ තරම් අනිත්‍ය වූ ජීවිතයක් අරගෙන වේගෙන් අහිමි වෙන ජීවිතයක් අරගෙන අපි කරුණු නොතේරුණ නිසා කරන දේ. දැන් තේරෙනවනේ ජීවිතේ මොනතරම් වේගෙන් අහිමි වෙනවද කියලා. තත්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගාන. නමුත් ඒ සිතක් ගානේ අපිට අහිමි වෙන්නේ ජීවිතේ. ජීවිතේ අහිමි වෙවි යනකොට අපි තව මේ ලෝකේ බොහෝ දේවල් හිමි කරගන්න බොහෝ කාරණාවල යෙදලා ඉන්නවා. සමහර අය ගහ ගන්නවා. සමහර අය බැන ගන්නවා. සමහර අය යනකොට ගන්නවා. තව අය සහෝදරකම් පවා නැති කර ගන්නවා. තව අය අම්මා තාත්තා පවා අත්හරිනවා. තවත් අය නඩුහබ කියනවා. මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? අස්තීර ලෝකේ ස්ථීර යමක්. නමුත් එහෙම දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. මොහොතින් මොහොත ජීවිතය අහිමි වෙනවා. අපි බොහෝ දේවල් හිමි කර ගැනීම වෙනුවෙන් සටන් කරනවා. ඒ සටන් කරන මොහොතේ මට ජීවිතය අහිමි වෙනවා. සටන් කරන අතරෙම දවසක ජීවිතේ මං අත්හැරලම යනවා. අහිමි ලෝකයේ බොහෝ දේවල් හිමි කර ගැනීම වෙනුවෙන් හොඳින් නෙමෙයි නරකින්ම කටයුතු කරන්න වෙන නිසා අපිට ආයේ ආත්ම අසංඛ්‍ය ගණන් තරමකටවත් මනුස්ස ජීවිතයක් ලැබෙයිද කියන කාරණාව සැකසහිතයි. ඒ නිසා ලැබිච්ච උතුම්ම මනුස්ස ජීවිතය මනාව ආරක්ෂා කරගෙන පවත්ව ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන කෙනෙකුට විතරක් බොහෝසේ ඉඩකඩ හැදෙනවා. ඒකයි මුලින් සඳහන් කළේ මේක හොඳට තේරුම් ගන්න නම් බුද්ධ ධර්මයේම හොඳට ඉගෙන ගන්න ඕනේ කියන කාරණාව සිහිපත් කළා. භාග්‍යතුන් වහන්සේ හැර
මේ කාරණාව පෙන්වපු වෙන ශාස්ත්‍රවරයෙකුත් නැහැ. තවත් ලෞතර බුදු කෙනෙක් හැර වෙනත් ශාස්ත්‍රවරයෙකුට මේ කාරණාව පෙන්වන්න පුළුවන්කමකුත් නැහැ. මේ කරුණු එක්ක තමයි ආර්ය පරිශ්‍රණය කරන්න තියෙන්නේ. සත්‍යය උපදින මැරෙන හැටි මනාව භාග්‍යතුන් වහන්සේ දැක්කා. දැනගෙන අවබෝධ කළා. අවබෝධ කරලා දැනගෙන දැකලා ජීවිතේ අස්තීර අනිත්‍ය බව මනවින් අපිට පසක් කරලා දුන්නා. ඒක තේරුම් ගන්න තුනුරුවන්ට කීකරු වෙන්න තවම බැරි නම් අපි තවත් හුඟක් ඈතට මේ සංසාරේ ඇදිලා යන අය බවට පත් වෙනවා. ඒ ඇදිලා යන ගමන ඒ තරම්ම ලේසියෙන් පහසුවෙන් ඉවර කරන්න පුළුවන් ගමනක් නෙවෙයි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නත් තව අති දීර්ඝ කාලයක් තියෙනවා. අති දීර්ඝ කාලයක් කියලා කියහම ඊළඟ අන්තර්කල්පයට අපි යනකොට පින්නතුනි දිව්‍ය ලෝකෙම ඉපදුනොත් මේ ජීවිතෙන් පස්සේ දිව්‍ය ලෝකෙම ඉපදුනොත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොට අපිට දිව්‍ය ආත්මම තියෙනවා කෝටි ගණන්. ඒ කියන්නේ දිව්‍ය ආත්ම කෝටි ගණක් ඇති වෙමින් නැති වෙමින් යනවා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න තව කල් තියෙනවා. ඒ තරම් හුඟ ඈතයි මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලයට තවම. ඒ නිසා ඔය ඈතින් හම්බෙන බුද්ධ ශාසනය නැතුව මේ අතර අපි ගත කරන කාලයක් එනවා. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ගෞතම භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල බුද්ධ ශාසනයක් නැතුව ගත කරන කාලයක් අපිට එනවා. මේ ශාසනෙත් අවුරුදු 5000ක් විතර පවතිනවා නම් තව අවුරුදු 10000ක් 15000ක් විතර ඈතට යනකොට ගුණධර්ම මිනිස්සු ගාව කොහොමද තියෙන්නේ? ඔය කාලේ වැරදිලා හරි දරුණු පාප කර්මයක් කරගත්තොත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නෑ අවීචියට වාගේ යන්න උනොත්. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නැත්තම් ඉන් පස්සේ මහා කල්ප අසංකේයයක් තරම් අති දීර්ඝ කාලයක් නැවත බුද්ධ ශූන්‍යයි. ඒ වාගේ මහා ශ්‍රේෂ්ඨ උත්තම ශාස්ත්‍රවරයෙක් නැතුව නිවන කියන ධර්මතාවය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලැබුණ අවස්ථාව හරි ශ්‍රේෂ්ඨයි. හැම පැත්තෙම සම්පූර්ණයි. බුද්ධාන්තරෙත් හම්බුණා. මනුෂ්‍ය ජීවිතෙත් හම්බුණා. ක්ෂණ සම්පත්තියත් හම්බුණා. ඊට අමතරව අපිට ධර්මයක් හම්බුණා. පැවිද්ද දුර්ලභයි කියලා හැම උදෑසනකම දේශනා කළා. සෑම උදෑසනකම බුදුරජාණන් වහන්සේ මතක් කරන කාරණාවක් උක. මහණෙනි බුද්ධෝත්පාදේ දුර්ලභයි. මහණෙනි මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි. මහණෙනි ක්ෂණ සම්පත් දුර්ලභයි. මහණෙනි පැවිද්ද දුර්ලභයි. මහණෙනි ධර්මයක් දුර්ලභයි. නමුත් ඒ සියල්ලම හම්බ වෙලයි තියෙන්නේ මේ කාලෙත් නිරය පුරවනවා නම් ඒ ඊටාම අවාසනාවන්ත බව. ඒක පුදුම නොලැබීමක් කියලා තමයි කියන්නේ. ක්ෂණ සම්පත් හොඳට ලැබුණි අසීමාන්තික පින් කරපු නිසා. ඒ කරුණ අපි සාකච්ඡා කළා. මේක ඇඟිල්ලක් ගානේ අපි වෙනම සංසාරේ පින් වියදම් කරලා තියෙනවා. හැබැයි කරුණ හරියට වටහනු ගත්තොත් ඒ ඇඟිල්ලක් ගානේ කරගන්නපො. ඒ නිසා පින් කරලා ලැබිච්ච දේවල් වලින් අපි පෞරස් නොකරන්න ඕනේ. ඔරුවකුත් දීලා හබලකුත් දුන්නේ ගඟෙන් එතරට පදින්න. නමුත් එතරට යන්න පදින්න දුන්න හබලෙන් ගහලා ඔරුව කඩනවා නම් මොකද වෙන්නේ කියන කාරණාව වෙනම හිතන්න ඕනේ. සංසාරේ බොහෝසේ පින් කරලා හම්බ වෙලා තියෙන ක්ෂණ සම්පත් ඒක යොදන්නේ වැරදියට නම් හබලෙන් ගහලා ඔරුව හිල් කෙරුවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් පින් කරලා ගත්ත මේ ඉන්ද්‍රියයන්ගෙන් සංසාරයෙන් එතර යන්නම තමයි උපකාර ලබන්නේ.
පැවිද්ද පරම දුර්ලභයි. පැවිදි වෙන්නත් මනුෂ්‍ය ආත්ම භාවයකුත් ඕනේ. පැවිදි වෙන්න බුද්ධාන්තරයකුත් ඕනේ. පැවිදි වෙන්න ෂණ සම්පතුත් ඕනේ. ඔය තුන නැත්තම් පැවිද්ද නැහැ. ඒ තුන ඇතුව පැවිද්ද ගත්තත් ඒ පැවිද්ද ආරක්ෂා කරගන්න පුදුම විදිහට කැප වෙන්න වෙහෙසෙන්න සිද්ධ වෙනවා. ධර්මය ලෝකේ පරම දුර්ලභයි. නමුත් මේ කාලේ ධර්මය හරි සුලභයි. ඒ සුලභයි ධර්මය එයින් වහවහ ප්‍රයෝජන ගත යුතුමයි. දුර්ලභ කාලයක ගිහිල්ලා ධර්මය හොයලා අපිට දිනන්න පුළුවන් වෙයිද දන්නේ. කන් දෙක තාම ඇහෙනවා. ඕක නෑහෙන කාලයක් එනවා. කන නෑහුණ කාලෙට බණ අහන්න බැරි වෙන නිසා කන ඇහෙන කාලේ වෙනත් විවිධ අහන්න තියෙන දේවල් පසෙක දාලා බණ අහන එකම වටිනවා. ඇස් දෙක හැමදාම පේන්නේ බෝධින් වහන්සේලා චෛත්‍ය රාජයන් වහන්සේලා බුදු පිළිම වහන්සේලා දැක දැක ශ්‍රද්ධා සිත උපදවලා බොහෝ සිපින් රැස් කරන්න ඕනේ. මේ ඉන්ද්‍රියන් දෙපැත්ත කැපෙන ආයුධ වගේ. චෛත්‍ය දිහා බලලා ද්වේෂ උපදවන්නත් පුළුවන්. චෛත්‍ය දිහා බලලා ශ්‍රද්ධාව උපදවන්නත් පුළුවන්. ශ්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් කටයුතු කරපු කෙනා සුගතියෙන් සුගතියට යයි. ද්වේෂයෙන් බැනවැදෙන කෙනා නිරෙංගිරයට යයි. ඒ හින්දා මේ ඇස් දෙකෙන් ලබන්න තියෙන උතුම් ප්‍රයෝජනය හරියටම ලබන්න ඕනේ. එහෙනම් Tamanට ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතෙන් Tamanට ලැබිච්ච ඉන්ද්‍රියයන්ගෙන් ප්‍රයෝජන අරගෙන මේ සංසාරේ දිනන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද